ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි ගියවර පාඩම් සාකච්ඡාවේදී හතරවන ඒකකයට අදාළ පස්වන පාඩම සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරා. ඒ සමූපකාර නැමැති ව්‍යාපාර සංවිධානය සහ සමූපකාර ක්‍රමයේ සුවිශේෂී ගති ලක්ෂණ. වෙනත් ව්‍යාපාර සංවිධාන වලට නොමැති සුවිශේෂී ලක්ෂණ ගණනාවක් සමූපකාර තුල තිබෙන බව අපි හඳුනාගත්තා. මතකද ඒවා? ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ස්වේච්ඡා සහ විවෘත සමාජිකත්වය, අතිරික්ත සහභාගීත්වය නොබෙදීම ලෝකෙ කොහෙවත් නැවෙනි ක්‍රමයක්. ඒ කියන්නේ සමූපකාරයේ සමග සමාජිකයෝ වාර්ෂිකව සිදු කළ ගනුදෙනු වල අනුපාතයට තමයි සමාජිකයන් ලාභ බෙදන්නේ. මිසක සමාජිකයෝ සමූපකාරය වෙනුවෙන් වැය කළ ආයෝජනය කළ ප්‍රාග්ධනීය වටිනාකම් මත නෙවෙයි. ඒක සුවිශේෂී ආවිනික ලක්ෂණයක්. ඒ වගේම සමූපකාරිකයන් අතර සහභාගීත්වය, සමූපකාර අධ්‍යාපනය වැනි සුවිශේෂී මූලධර්ම කීපයක් අපි කතා කරා. ඊට අමතරව 2010ත් 20ත් අතර වර්ෂ 11කට අදාළව යොමු වෙච්ච සෑම විභාග ප්‍රශ්නයක්ම ව්‍යුහගත ඒ වගේම වාස්තවික අංශ දෙකෙන්ම කතා කරා. ඊටත් අමතරව අපි අනුරූප නැත්නම් ආදර්ශ ප්‍රශ්න කීපයකුත් කතා කරා. මම විශ්වාස කරනවා අපේ ගුරුවරුකුත් මාත් එක්ක වෙලාවකදී කතා කරා මේ ගැන. දැන් අපි මේ කරන ක්‍රමය අනුව ඔබ හරියට මේක පරිශීලනය කරනවා නම් ඔබ පාසල් අධ්‍යාපනයක් නොලැබුවත්, උපකාරක පන්ති වලට සහභාගී වෙලා අධ්‍යාපනයක් නොලැබුවත් මේක 100%ක්ම ඇති. මේක තමන්ගේ නිවසට වෙලා අඩුම මහන්සියකින් තමන්ගේ ඇඳුම් පැළඳුම් වලට යන වියදම අඩුයි. කාලය ඉතුරු වෙනවා. බස් වියදම් නැහැ, මග වියදම් නැහැ. ඊටාම සාර්ථකව විභාගයට අනිවාර්යයෙන්ම ඔබට හොඳ අත්වලක් වෙනවා. මොකද අපි පුදුම කැපකිරීම, අවංකව පුදුම කැපකිරීමක් කරනවා. පන්ති කාමරයක අපි සමහරට උගන්වද්දී අපි තරම් සමහරට සූදානමක් වෙන්නේ නැහැ. අපේ ඇඟේ විෂය තියෙන අපි ගිහලා උගන්වන්න ඕනේ. නමුත් මෙතන අපි බොහොම සැලසුම් සහගතව ගොඩාක් අපි මහන්සි වෙලා පාඩම් ඒකක හදලා ඒවැ දෙතුන් වාරයක් හරි වැරදි බලලා ඊටාම කැපවීමෙන් ඒ වගේම මාකින් ස්කීම් අවුරුදු 10ක 11ක 15ක සමහරට මාකින් ස්කීම් පරිශීලනය කරලා හොඳ සූදානමක් ඇතුව කරන නිසා මම දකිනවා භෞතික දේශනවලට වඩා මේ දේශන ඉතාම ඵලදායකයි. මම හිතනවා ඔබ ඒ ප්‍රයෝජනේ විශ්වාසෙම ගනී කියලා. අපි අද පාඩම් ඒකකයේ වශයෙන් කතා කරන්නේ හතරවන ඒකකයේ 6 වෙනි පාඩම. ඒ තමයි විශේෂිත ව්‍යාපාරවල සුවිශේෂ ලක්ෂණ හා ඒවායේ වාසි හා සීමා නැත්නම් වාසි හා අවාසි. අපි බලමු මුලින්ම ඒ සුවිශේෂී නැත්නම් විශේෂිත ව්‍යාපාර සංවිධාන වර්ගයක් තමයි වරලත් ව්‍යාපාර, ෆ්‍රැන්චයිස් බිස්නස්, වරලත් ව්‍යාපාර. දැන් අපි මේ ඒකකයේ කතා කරන්නේ මම හිතන්නේ වරලත් ව්‍යාපාර ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවකයි. ලෝව පුරා ලංකාව පමණක් නෙවෙයි, ලෝව පුරා සෑම රටකම වරලත් ව්‍යාපාර ක්‍රම ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන යුගයක තමයි අපි මේ සංකල්පය කතා කරන්නේ. ඒ නිසාම විෂය නිර්දේශය තුල නිරන්තරයෙන්ම දැන් සාමාන්‍යයෙන් අපි සමහර ඒකක අපි දන්නවා රාජ්‍ය සංස්ථා උදාහරණ වශයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු සෑම වර්ෂයකම විභාගයට යොමු වෙන්නේ නැහැ. වසරක් හැර වසර දෙකකට වරක් තුනකට වරක් තමයි ප්‍රශ්නයක් යොමු වෙන්නේ. මේක එහෙම නෙවෙයි. අර සමාගම් ඒකකයේ වගේමයි වරලත් ව්‍යාපාර වලින් එක ප්‍රශ්නයක්වත් නැති පේපර් එකක් මේ මෑත ඉතිහාසයේ අවුරුදු අපි 15ක් ගත්තොත් ඒ 15 නෑ. අනිවාර්යෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ නිසා ඔබ මම හිතන්නේ අද ඔබට තවත් හොඳ දවසක්. සුබ දවසක්. මොකද විභාග ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම වෙන ප්‍රශ්න එකක් හෝ දෙකකට සූදානම් වීමේ අවස්ථාව, විශ්වාසයෙන් සූදානම් වීමේ අවස්ථාව ලැබෙනවා. ඒතර වරලත් ව්‍යාපාර ක්‍රමයේ ලෝකෙ දැන් වේගෙන් ව්‍යාප්ත වෙනවා. වරලත් ව්‍යාපාර ව්‍යාප්ත වීමේ පරිණත යුගයේ තමයි අපි ඉන්නේ. එවන් යුගයක අපිට මේක මට උගන්වන්න ලැබීමත් ඔබට ඉගෙන ගන්න ලැබීමත් මම හිතන්නේ ඒක ලොකු භාග්‍යයක් වශයෙන් තමයි සලකන්න වෙන්නේ. වරලත් මොකද්ද මේ කියන්නේ? වරලත් වර කියන්නේ මොකද්ද? වරමක් කියන එකනේ. වරමක් ලත් ලැබිච්ච වරමක් ලැබිච්ච. ඒ කියන්නේ ලෝකයේ දිනු ව්‍යාපාර ලෝකයේ දිනු කීර්තිමත් ව්‍යාපාර නැත්නම් කීර්තිමත් සමාගම් වල නිෂ්පාදිත ඒ කීර්තිමත් ව්‍යාපාරයේ වෙළඳ නාමය එක්කෝ වෙළඳ ලකුණ යටතේම
නිපදවා අලෙවි කරන්න හෝ මිලදී අරගෙන අලෙවි කරන්න වෙනත් ව්‍යාපාරයකට අවසර දීමක් කරනවා. ඔක තමයි වරලත් ව්‍යාපාර ක්‍රමය කියන්නේ. දැන් මම දැනුවත්ව එක්තරා නගරයක මම නගරේ ලොකේ ඉන්න නගරයක නගර මාධ්‍යයේ එතන වාහන අතර කිරීම පහසුකම් පවා තියෙන හොඳ තැනක්. ඒ කියන්නේ ප්‍රධාන මාවත් දෙකක් මැද ළඟින් යන මාවත් දෙකක් මැද හොඳම තැනක තියෙන. වාහන අතර කරන පහසුකම් තියෙනවා. අවුරුදු 4ක වගේ කාල පරිච්ඡේදයක් තුල මම දැනුවත්ව ව්‍යාපාර වර්ග නැත්නම් බිස්නස් වර්ග 4ක් 5ක් විතර මාරු වුණා. එකක්වත් සාර්ථක වුණේ නැහැ. එකක්වත් සාර්ථක වුණේ නැහැ. මම දන්නේ එතන භූමියේ දෝෂයක්ද නැත්නම් එතන පාරිභෝගිකයන් ළඟාවීමට පහසු තැනක්. වාහන අතර කිරීම පහසුකම් තියෙනවා. නිදාගෙන ගියත් සමහරට එතන දර්ශනය නොවී ඉන්නේ නැහැ. ඒ තරම් හොඳ තැනක්. සාර්ථක වුණේ නැහැ. මොකද හේතුව එතන ආරම්භ කර සියලු ව්‍යාපාර කටයුතු අලුත් ව්‍යාපාර කටයුතු. තනි පුද්ගල ව්‍යාපාර වශයෙන් ආරම්භ කළා. හවුල් ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කළා. සීමිත පුද්ගලික සමාගම් වශයෙන් ඉතුරු ආරම්භ කළා. සාර්ථක වුණේ නැහැ. මම කියන්නේ යම් කෙනෙකුට ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න ලේසි. නමුත් එය වෙළඳපොළ තුල ස්ථාවර කරගන්න තමයි අපහසු වෙන්නේ. ඒක තමයි අමාරුම කාර්යය. ව්‍යාපාරයක් කරවන්න පුළුවන්. රුපියල් 100ක් වෙනි චූටි මුදලකුත් ව්‍යාපාරයක් කරවන්න පුළුවන්. නමුත් ඒ ස්ථාවර කරගෙන දිගු කාලයක් රැක ගැනීම තමයි අමාරු වෙන්නේ. ඊළඟට ඕනෑම කෙනෙක් ව්‍යාපාර ලෝකයට අලුතෙන් ප්‍රවේශ වෙයි. උනාට වෙළඳපොළ කොටසක් Tamanට ලාභදායි වෙළඳපොළ කොටසක් අල්ලා ගැනීම දිනා ගැනීම තමයි ප්‍රශ්නයක් වෙන්නේ. තේරුණාද? අන්න ඒ ගැටලුව හමුවේ තමයි අපි කියන්නේ සමහර ව්‍යාපාර උපංගෙයිම මැරෙනවා කියලා. ඒ කියන්නේ වෙළඳපොළට එනවා ප්‍රමාණවත් ගනුදෙනු කරන පිරිසක්. නැත්නම් ප්‍රමාණවත් විකුණුම් ප්‍රමාණයක් දැහ ගන්න බැරි වීම හේතුවෙන් ව්‍යාපාර ලෝකේ පරාජයටපත් වෙනවා. නමුත් කවදාකවත් වරලත් ව්‍යාපාර ක්‍රමේදී එවැනි තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. මෙතෙක් උදා වෙලත් නැහැ. හේතුව වෙළඳ ලෝකය ජයග්‍රහණය කළ කීර්තිමත් ව්‍යාපාරිකයෝ තමයි තමන්ගේ නිෂ්පාදිත ඒගොල්ලන්ගේම වෙළඳ ලකුණ හෝ වෙළඳ නාමය යටතේ අලෙවි කරන අවස්ථාව දෙන්නේ. එතකොට ගනුදෙනුකරුවෝ ඒ වරලත් ව්‍යාපාර වෙත යන්නේ අර කීර්තිමත් ආයතනය ඔළුවේ තියාගෙන. ලෝක ප්‍රසිද්ධ කීර්තිමත් ආයතනයේම ශාඛාවකට ගමන් කරලා ඒ කීර්තිමත් ආයතනයේම නිමැවුම් මිලදී ගන්නවා කියන මානසිකත්වයෙන් සහ විශ්වාසයෙන් තමයි පාරිභෝගික ආකර්ෂණය වෙන්නේ. ඒ නිසා වරලත් ව්‍යාපාර ක්‍රමයට සම්බන්ධ වන නවක ව්‍යාපාරිකයන් සිළු දෙනාටම ඉතාම පහසුයි. ඉතාම කෙටි කාලයක් තුල කෙටි කාලය කියන්නේ ව්‍යාපාර කරන ආරම්භ කරන දිනේ සිටම වෙළඳපොළ අල්ලා ගන්න ලේසි. පාරිභෝගිකෝ තමන්ගේ කරගන්න ලේසි. ඒ නිසා මේක සුවිශේෂී ව්‍යාපාර සංවිධානයක්. දැන් ඔබ දන්නවා උදාහරණයක් වශයෙන් ඔබ කිසියම් නගරයක කිසියම් ප්‍රදේශයක අපි හිතමු නව ඇඳුම් විලාසිතා අලෙවි කරන විලාසිතා මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා. ඔතනට එනවද? ඔතනට ඔබ එකපාරට ඇඳුම් මිලදී ගන්න එනවද? එන්නේ නැහැ. දැන් මම ජීවත් වන ප්‍රදේශයේ එවැනි ඇඳුම් විලාසිතා මධ්‍යස්ථානයක් දැම්මා. ලේඩිස් ජෙන්ට්ස් දෙවර්ගෙම තියෙනවා. එතන හොඳ වෙළඳ කවුළු ප්‍රදර්ශනයකුත් තියෙනවා. ආකර්ශනීයයි. මම එතනින් දවසක් ගමන් කරන දවස් කීපයක් මම දැක්ක දර්ශනය වුණා. මම ගමන් කරද්දී අපේ බිරිඳට මේ හොඳ ඇඳුම් සාප්පුවනේ තියෙන්නේ මෙතන ගිහිල්ලා බැලුවන හොඳ නැද්ද? මේ පිස්සු ඔතන මොන ඇඳුම්ද? ඒ මිනිස්සු එකපාරට හිතන විදියනේ. තේරෙනවද? ඒකේ නමත් එයා කිව්ව මට මතක නැහැ. ඒ නමත් ඉතින් ඒක ආකර්ෂණීය නමක් නෙවෙයි. නමුත් ඕක ලෝක ප්‍රසිද්ධ ඇඳුම් විලාසිතා මවන ආයතනයක ට්‍රේඩ් මාර්ක් එක යටතේ ඒගොල්ලන්ගේ වෙළඳ නාමය යටතේ විවෘත කරන්න මොකද වෙන්නේ? අර වගේ ප්‍රකාශ කරන්නේ නැහැනේ. එහෙනම් මම කියන්න පෙර කියන අපි ගිහිල්ලා එතන බලමු කියලා නේ. ඔක තමයි ඇත්ත කතාව. ඒ නිසා වරලත් ව්‍යාපාර ක්‍රමේදී ව්‍යාපාර ලෝකයට ප්‍රවේශ වෙන කෝඩුකාරයින්ට නවක ව්‍යාපාරිකයින්ට පහසුවෙන්ම වෙළඳ පොලේ ස්ථාවර භාවයක් රැකගන්න පහසුවෙන්ම ලොකු වෙළඳ පොළ කොටසක් දිනා ගන්න ආරම්භයේ සිටම ලාභ ලබන්න හොඳ අවස්ථා ලැබෙනවා. ඒ නිසා තමයි වරලත් ව්‍යාපාර ක්‍රමය අද ලෝකේ
වේගෙන් ව්‍යාප්ත වෙන්නේ. ලංකාවේ ආර්ථිකය දිහා බැලුවත් අපිට පේන ගොඩක් ඒවා ලංකාවේ සාර්ථක වෙච්ච ව්‍යාපාර වර්ලත් ව්‍යාපාර ක්‍රමයෙන් මතුවෙච්ච ව්‍යාපාර. දැන් අපි සමහර විට හිතනවා මේක ශාඛාවක්. මේක අසවල් රටේ ශාඛාවක්. නැත්තම් ඒජන්සි එකක් නියෝජිත ආයතනයක් නෑ. දැන් උදාහරණයක් වශයෙන් ටොයටා ලංකා සමාගම ජපානයේ. ජපානයේ ටොයටා සමාගමේ නියෝජිත ආයතනයක් තමයි ටොයටා ලංකා සමාගම. කියන්නේ මහරගම පිහිටි හෝ නැත්තම් පෑලිගොඩ පිහිටි. තේරුණාද? එහෙම හිතන්නේ. සමහර අය හිතනවා ජපානයේ ටොයටා සමාගමේ ශාඛාවක් තමයි ඔය මේ රත්මලානේ තියෙන්නේ, මහරගම තියෙන්නේ, නැත්නම් වත්තල තියෙන්නේ කියලා. පෑලිගොඩ වත්තල තියෙන්නේ කියලා. තේරුණාද? නමුත් ඒක ඒව නියෝජිත ආයතනක් නෙවෙයි, ශාඛාවක් නෙවෙයි මොනවද? ෆ්‍රැන්චයිස් බිස්නස්, වර්ලත් ව්‍යාපාර. ගොඩක් අය හිතන්නේ නැති ඒවා. දැන් කොකාකෝලා වගේ ওই විභාගයටත් ඇහුවනේ මතකයිනේ. ඒවා ගොඩක් අය දන්නවා කියමු. ටොයටා ලංකා සමාගම වගේ හිතන්නේ නැහැ. අනික ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් සමාගම. BMW වාහන සම්බන්ධ ජර්මනි. BMW සමාගමේ ශාඛාවක් නෙවෙයි. නියෝජිත ආයතනයක් නෙවෙයි. ඒවත් වර්ලත් ව්‍යාපාර. ඒවා ලංකාවේ හොඳින් තහවුරු වෙච්ච, ස්ටැබ්ලිෂ් වෙච්ච ව්‍යාපාර. මොකද්ද? වර්ලත් ව්‍යාපාර. වර්ලත් ව්‍යාපාර තමයි ඒගොල්ලන්ගේ පදනම, ෆවුන්ඩේෂන් එක. අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඒ නිසා වෙළඳ පොළට අලුතෙන්ම ප්‍රවේශ වෙන නවක ව්‍යාපාරිකයින්ට පහසුවෙන් වෙළඳ පොළ ස්පර්ශ කරගෙන පහසුවෙන් ඉහළ වෙළඳ පිරිවැටුමක් සහ ලාභයක් උකහාගෙන දීර්ඝකාලීනව ව්‍යාපාරික ගමනක යෙදෙන්නට හොඳම මාර්ගය වශයෙන් අපිට සලකන්න පුළුවන් වෙනවා වර්ලත් ව්‍යාපාර ක්‍රමය. එතකොට මේ පාඩමට ප්‍රවේශ වීම අපි දන්නවා අලිවිකරණ පාඩමේ අපි විස්තරාත්මකව කතා කරනකම් මොකද්ද මේ වෙළඳ නාමයක්, වෙළඳ ලකුණක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රේඩ් නේම් නැත්නම් ට්‍රේඩ් මාක්. මොකද මේක තේරුම? වෙළඳ නාමයක් කියන්නේ කිසියම් නිෂ්පාදකයෙක් නැත්නම් කිසියම් ව්‍යාපාරිකයෙකුගේ භාණ්ඩ නැත්නම් නිෂ්පාදිත තරඟකාරී නිෂ්පාදකයින්ගේ නිෂ්පාදිත වලින් වෙන්කර වෙළඳ පොළට හඳුන්වා දීමට භාවිතා කරන ප්‍රකාශ කළ හැකි නමක් නම්, උච්චාරණය කළ හැකි නමක් නම් ඒක වෙළඳ නාමයක්, ට්‍රේඩ් නේම්. ව්‍යාපාරිකයෙක්ගේ නිමැවුම් තරඟකාරී නිමැවුම් වලින් වෙළඳ පොළට හඳුන්වා දෙන්න භාවිතා කරන උච්චාරණය කළ නොහැකි නැත්නම් දෘශ්‍යමාන වූ ලාංඡනයක් නම්, දෘශ්‍යමාන වූ ලාංඡනයක් නම් ඒක මොකක්ද? ඒක වෙළඳ ලකුණ. ඔක තමයි වෙනස. එතකොට දැන් ඒ කියන ව්‍යාපාරිකයා එයාගේ නිමෙවුම් තරඟකරුවන්ගේ නිමෙවුම් වලින් හඳුන්වා දෙන්න අපි හිතමු එයා පාවිච්චි කරනවා කියලා මොකද්ද කැමති එකක් කියන බලනකො අපි හිතමු POT තේ වර්ගයක් කියලා හිතන්න POT. මේ PO කියන්නේ මොකද්ද? වෙළඳ නාමය. වෙළඳ නාමය. ඕකට අපි හිතමු B කියන ව්‍යාපාරිකයා තරඟකරුවෙක්. මේ කර්මාන්තෙ මිනිහත් ඒ සම්බන්ධ ව්‍යාපාරිකයෙක්. එයා පාවිච්චි කරනවා නම් අපි හිතමු මොන හරි තේ කෝප්පයක් වගේ එකේ තේ දැල්ලක් වගේ එකක් තේරෙනවද? ඒක මෙන්න මේක වෙළඳ ලකුණක්. ඒ වගේ මේක උච්චාරණය කරන්න බෑනේ. මේක දෘශ්‍යමාන ලාංඡනයක්. මේක ප්‍රකාශ කළ හැකි නම. ඒ වගේ තරඟකාරී නිෂ්පාදිත වලින් තම නිෂ්පාදිත වෙළඳ පොළට හඳුන්වා දීමට ව්‍යාපාරිකයන් භාවිතා කරන ප්‍රකාශ කළ හැකි නමක් නම් වෙළඳ නාමයක්, දෘශ්‍යමාන වූ ලාංඡනයක් නම් වෙළඳ ලකුණක්. ඒවා අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරනවා. මේක අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරනවා. අපි චූටිට මේක කතා කරා මතකද? 3වන පාඩම එකේ. 4 නෙමෙයි 3වන පාඩමකදී කතා කරා ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය අපි කෙටියෙන් කතා කරන්නේ. පුළුල්ල කතා කරන්න කියලා අපට ඉඩ දීලා නැහැ විශේෂ දේශයේ. ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය කියලා ආයතනයක් තියෙනවා කියලා කිව්වනේ. කොහෙද? මරදානේ සමාගම් මැදුර ගොඩනැගිල්ලමයි තියෙන්නේ. ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල පනත. ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල පනත කියලා නීතියක් තියෙනවා. ඒ නීතියේ විධිවිධාන යටතේ මෙන්න මේ POT කියන නම ලියාපදිංචි කරන්න පුළුවන් කිසියම් ව්‍යාපාරිකයෙක් වෙනුවෙන්. කරා මේක අනිවාර්යෙන් පුවත්පත් දැන්වීම මගින් ප්‍රසිද්ධ කරනවා. ඒක ලෝකේ
හැම කෙනෙක්ම කියවනවා. ලෝකේ සෑම පුරවැසියෙක්ම කියවනවා කියලා තමයි නීති උපකල්පනය කරන්නේ. ඒ නිසා කාටවත් මේක අනුකරණය කරන්න බෑ. මගේ නමින් නම් POT ලියාපදිංචි කරේ කොහෙද? ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය තුල කාටවත් අනුකරණය කරන්න බෑ. ඔබ ඇත්තටම පුවත්පත් කියවන්න පුරුද්දක් නැහැ. අන්තර්ජාලය සැරිසරන පුරුද්දක් නැහැ. ගැසට් නිවේදනයක් කියවල පුරුද්දක් නැහැ. ඒ නිසා ඔබ නොදැනුවත්ව ඔබේ තේ වර්ගයටත් POT කියලා දාගන්න. මට පුළුවන් ඔබට විරුද්ධ නඩු පවරන්න. ඔබ අධිකරණයේදී පුන පුනා ඉල්ලා සිටිනවා. අයද සිටිනවා අපි පත්තර කියවල පුරුද්දක් නැහැ. අපි පත්තර ගැන අවබෝධයක් නැහැ. ඒක අපිට අකුරු බෑ. පත්තර කියවන්න දන්නේ නැහැ. අපි දැක්කේ නැහැ මේ බව. මේක නොදැනයි කරේ සමාවක් නැහැ. මොකද අධිකරණයේ පූර්ව උපකල්පනය පුවත්පත් සෑම කෙනෙක්ම කියවා තේරුම් ගන්නා බවට. එවැනි ලේඛන වලට අපි කියන්නේ මොකද්ද? ප්‍රසිද්ධ ලේඛන. මොනවද? පබ්ලික් ඩොකියුමන්ට්ස්. ප්‍රසිද්ධ ලියවිලි. ප්‍රසිද්ධ පුවත්පත් සියල්ලම රජයේ ගැසට් පත්‍රයේ කියන ඔක්කොම ටික අධිකරණය සලකන්නේ ප්‍රසිද්ධ ලියවිලි හැටියටයි. ඒ නිසා ඒවා කියුවේ නෑ කියලා අපට බේරෙන්න බෑ. අධිකරණයේ පූර්ව උපකල්පනය ඒවා කියවනවා කියලා. ඒ නිසා පුවත්පත් දැන්වීම මගින් ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය මෙව ප්‍රසිද්ධ කරනවා. ඒතකොට නීතියෙන්ම ලියාපදිංචි කිරීම මට මේ වෙළඳ 9 හෝ වෙළඳ ලකුණු අයිතිය ලැබෙනවා. තේරෙනවද? අවුරුදු 10ක්. අවුරුදු 10කට පස්සේ මට නැවත වාරයක් පුළුවන් අලුත් කරන්න. අවුරුදු 20ක්. 20කට පස්සේ මේක විවෘත වෙන්න පුළුවන්. 20කට පස්සේ වෙන කවුරු පාවිච්චි කරා මට කරන්න දෙයක් නැහැ. එහෙම තමයි ලංකාවේ නීතිය සකස්වලා තියෙන්නේ. එහෙනම් නීතිමය ආවරණයක් සහිත නමක් හෝ ලකුණක් තමයි මේ වෙළඳ ලකුණ හෝ වෙළඳ නාමය කියන්නේ. අපි ඒකේ තව හැඩතල කතා කරන්න තියෙනවා අලිවිකරණ පාඩමේ. පැහැදිලි රයිට්. අපි දැන් කතා කරමු බලන්න වරලත් ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා. යම් මව් ආයතනයක නිෂ්පාදිත ඔවුන්ගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක අලෙවි කිරීමට වෙනත් ව්‍යාපාරයකට අවසර ලබා දෙන ආයතන වරලත් ව්‍යාපාර. නැත්නම් මේකටම කියන්න පුළුවන් වරලත් සමාගම් කියලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. වරලත් සමාගම් කියන්නේ තෝකම තමයි. ලෙසඳින්නේ. තේරුණානේ? විභාගෙට අවස්ථා කීපයකදී මැහුවා මතුවටත් අහනවා. වරලත් ව්‍යාපාරයන්ෙන් ඔබ අදහස් කරන්නේ කොහොමද? ප්‍රශ්නයක කොටසක් අයන්න හෝ ආයන්න වශයෙන් අහන්න පුළුවන්. විශේෂයෙන්ම අයන්න වශයෙන්. අහලා ආයන්නෙන් අහන්න පුළුවන්. ඒකේ තව සුවිශේෂී පැත්තක් ගැන. එහෙම ඇහුවොත් ලකුණු එකක් හෝ දෙකක් උපරිම ලැබෙනවා. ලියන්න තියෙන්නේ මේ අදහසම ලියන්න තියෙන්නේ. යම් මව් ආයතනයක නැත්නම් යම් මව් නැත්නම් යම් ආයතනයක නැත්නම් කීර්තිමත් ආයතනයක තමන්ට පුළුවන් ඒක වෙනස් කරගන්න. තමන්ගේ භාෂා ශෛලිය. කීර්තිමත් ආයතනයක නැත්නම් ලෝ ජනප්‍රිය ආයතනයක නිමෙවුම් නැත්නම් බහණ්ඩාසය වගේ වෙනස් කරන්න පුළුවන්. තේරෙනවද? මේක කටපාඩම් කරන්න එපා. තමන් මේකේ රිද්මය මේකේ කලාව තියෙනවනේ. මේ හැම අර්ථකථනයකම හැම විෂය කරුණකම තියෙනවා කලාවක්. අනේ කලාව ඔබ ස්පර්ශ කරන්න. කලාව ස්පර්ශ කරන තරමට ඔබට මේ විෂය සංකල්ප මොකද වෙන්නේ? ජීර්ණ වෙනවා. ධාරණය වෙනවා. ලෝක ප්‍රසිද්ධ ආයතනයක ජනප්‍රිය ආයතනයක නිෂ්පාදිත නැත්නම් නිමෙවුම් නැත්නම් බහණ්ඩා සේවා. ඔවුන්ගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක. දැන් මට වරලත් භාවයක් ලැබුණා කියලා මට ලෝකම බහණ්ඩා ලිපි කරන්න බෑ. මට තියෙනවා යම් ප්‍රදේශයක් සීමාවක් තියෙනවා. යම් ඉමක් තියෙනවා. ඒක යම් භූගෝලීය ප්‍රදේශයක අලෙවි කිරීමට වෙනත් ව්‍යාපාරයකට ඒ ව්‍යාපාරයේ සමාගමක් වෙන්න පුළුවන්. තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයකට අවසර ලබා දෙන ආයතන වර්ගයේ තමයි වරලත් ව්‍යාපාරය නැත්නම් වරලත් සමාගම කියන්නේ. මව් ආයතන. පැහැදිලි නේද? එතකොට මම කීර්තිමත් ව්‍යාපාරිකයෙක් නම් මගේ නිමෙවුම් මගේ ට්‍රේඩ් නේම් එක යටතේම එක්ක නිපදවා අලෙවි කරන්න නැත්නම් මගේ මිලදී අරන් අලෙවි කරන්න මම ඔබට අවසර දෙනවා. ඔච්චරයි. ඕක තමයි වරලත් ව්‍යාපාර ක්‍රමය කියන්නේ. තේරුණාද? එහෙනම් මම තමයි වරලත් ව්‍යාපාරය නැත්නම් වරලත් සමාගම කියන්නේ. හරි ජනප්‍රිය මේක. එතකොට මේකේ ප්‍රධාන පාර්ශ්ව දෙකක් සම්බන්ධ වෙනවා. වරලත් ව්‍යාපාර ක්‍රමයේදී ප්‍රධාන පාර්ශ්ව දෙකක් සම්බන්ධ වෙනවා. එකක් තමයි වරලත් හිමියා. ෆ්‍රැන්චයිසර් නැත්නම් ෆ්‍රැන්චයිස් කම්පැනි. අනිත් එකනා තමයි වරලත් ලාභියා. ඉංග්‍රීසියෙන් කියනවා ෆ්‍රැන්චයිසී කියලා. ෆ්‍රැන්චයිසී කියලා. තේරුණාද? එතකොට මේ වරලත් හිමියා කියන්නේ සිය වෙළඳ නාමය යටතේ එක්ක වෙළඳ ලකුණකවත් කමක් නැහැ. එක්ක වෙළඳ ලකුණ යටතේ
යටතේ භාණ්ඩ විකිණීමට වෙනත් ව්‍යාපාරවලට අවසර ලබා දෙන සමාගමක් හෙවත් ව්‍යාපාරයක් තමයි වරලත් ව්‍යාපාරයක් කියන්නේ. තමන්ගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ සිය නිමැවුම් අලෙවි කිරීමට වෙනත් ව්‍යාපාරයකට අවසර ලබා දෙන ආයතන අපි නම් කරනවා වරලත් ව්‍යාපාරය නැත්නම් වරලත් හිමියා නැත්නම් වරලත් සමාගම. එහෙනම් වරලත් ලාභිය කියන්නේ වරලත් සමාගමක වෙළඳ නාමය යටතේ ව්‍යාපාර කටයුතු යෙදීමට යොම භාණ්ඩ ආසේවා ලිවි කරන්න හෝ නිපදව ලිවි කරන්න ව්‍යාපාර කටයුතු යෙදීමට අවසර ලබාගත් ව්‍යාපාර තමයි වරලත් ලාභිය කියලා කියන්නේ. ඒ වරලත් ලාභිය තනි පුද්ගල වෙන්න පුළුවන්. මෙයා තනි පුද්ගල වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාගම් වෙන්න පුළුවන්. ඕනම එකක් වෙන්න පුළුවන්. තේරුණාද? තමන්ගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ තම නිමැවුම් විකිණීමට හෝ නිපදවා ලිවි කරන්න. වෙනත් ව්‍යාපාරයකට අවසර දෙනවා නම් ඒ අවසර දෙන ව්‍යාපාරය තමයි වරලත් හිමියා. එක්ක වරලත් ආයතනය, එක්ක වරලත් සමාගම කියන්නේ. ඒ වරලත් සමාගමක වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ භාණ්ඩ නිපදවා ලිවි කිරීමට හෝ මිලදී අරන් ලිවි කිරීමට නැත්නම් පොදුවේ ව්‍යාපාර කටයුතු වල යෙදීමට අවසර ලබා ගන්න ආයතනය තමයි වරලත් ලාභිය කියන්නේ. ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා. පැහැදිලිනේ? ඊළඟට වරලත් ගිවිසුම ෆ්‍රැන්චයිස් ඇග්‍රීමන්ට්. වරලත් ගිවිසුම ෆ්‍රැන්චයිස් ඇග්‍රීමන්ට්. වරලත් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යාම සඳහා වරලත් හිමියා සහ වරලත් ලාභියා අතර ඇතිවන කොන්දේසි සහගත ගිවිසුම තමයි වරලත් ගිවිසුම කියන්නේ. එක්ක වරලත් ගිවිසුම නැත්නම් වරලත් ව්‍යාපාර ගිවිසුම. මොකද්ද? වරලත් ව්‍යාපාර කටයුත්තක්. කියන්නේ වරලත් ගිවිසුම අනුව ඉඩ දෙන ව්‍යාපාර කටයුත්තක් කියන එක. හරිනේ? නැත්නම් වරලත් නැතත් කිසියම් ව්‍යාපාර කටයුත්තක් වත් ඇති. වඩා හොඳයි වරලත් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යාම සඳහා වරලත් හිමියා සහ වරලත් ලාභියා අතර ඇතිවන කොන්දේසි සහගත ගිවිසුමක්. කන්ඩිෂනල් ඇග්‍රීමන්ට් එකක්. මේක කොන්දේසි තියෙනවා. දැන් මම වරලත් හිමිය නම් දරුවනේ ඔබ වරලත් ලාභීන් නම් මගේ නිමැවුම් මගේ වෙළඳ නාමය යටතේ හිතුවක්කාර විදියට නිපදවන්න හෝ අලෙවි කරන්න මම ඔබට ඉඩ දෙන්නේ නැහැ. ඔබත් මමත් අතර ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුමෙම දානවා කොන්දේසි. ඔබ නිපදවන සෑම නිමැවුමකම මම විසින් ලබා දීපු ප්‍රමිතිය තිබිය යුතුයි. ඒ ප්‍රමිතියට පටහැනිව නිපදවන්න බෑ. ඔබට අවශ්‍ය නිමි භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය මාගෙන් හෝ මම විසින් ගිවිසුමේ නම් කළ මාගේ නියෝජිතයන්ගෙන් පමණක් මිලදී ගත යුතුයි. ඔබ නිපදවන සෑම නිෂ්පාදන කට්ටලයක් නැත්නම් ප්‍රොඩක්ෂන් ලොට් එකක් පාසා මට නිෂ්පාදන වාර්තා විද්‍යුත් පැලෙන් එවිය යුතුයි. ඊමේල් කළ යුතුයි. ඒ නිපදවන සෑම ඒකකයක් වෙනුවෙන් රුපියල් මෙච්චරක් ප්‍රමාණයක පුරස්කාර ගෙවිය යුතුයි. ආදි වශයෙන් කොන්දේසි මාලාවක් දානවා. ඒ නිසා මේක කොන්දේසි සහගත ගිවිසුමක්. කියන්නේ ගිවිසුමක් කියන්නේ සාමාන්‍ය එකගතාවයක් නේ. මේකත් එකගතාවයක් තමයි. තේරුණා? නිකම්ම නිකන් එකගතාවයක් නෙවෙයි. කොන්දේසි සහිත එකගතාවයක්. ඒ නිසා වරලත් ව්‍යාපාර ක්‍රමය බොහොම නීත්‍යානුකූල ව්‍යාපාර ක්‍රියාවලියක්. නීත්‍යානුකූල ව්‍යාපාර ක්‍රියාවලියක්. දැන් ඔට්ටු ගිවිසුම් තියෙන්නේ. ඔට්ටු අල්ලන්නේ සූදු. ඒව නීත්‍යානුකූල නෑනේ. ඒව අහලා තියෙනවනේ. ඔට්ටු ගිවිසුමක් කියන්නේ ගිවිසුමක්. හැබැයි ඒක නීත්‍යානුකූල නෑ. නීතිය මගින් අධිකරණය මගින් බල ගන්නවන්න බෑ. එනමුදු වරලත් ව්‍යාපාර ගිවිසුම නීත්‍යානුකූල ගිවිසුමක්. ඒක නීතිය තුලින් අධිකරණය තුලින් බල ගන්නවන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ මේ නීති විරෝධී නෙවෙයි. නැත්නම් නීතිය මගින් බලගැන්විය නොහැකි නෙවෙයි බලගැන්විය හැකි විධිමත් ගිවිසුමක් තමයි වරලත් ව්‍යාපාර ගිවිසුමක් කියන්නේ. ඒත් මේ ගිවිසුම තුලින් තමයි වරලත් ව්‍යාපාර ක්‍රමය ඉස්මතු වෙන්නේ. මේ ගිවිසුම තමයි වරලත් ව්‍යාපාර ක්‍රමේ අත්තිවාරම ෆවුන්ඩේෂන් එක. මේ ගිවිසුම මත තමයි වරලත් ව්‍යාපාර කියන මන්දිරේ ගොඩනැගෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට වරලත් ගිවිසුමේ සාමාන්‍යයෙන් අන්තර්ගත වෙන දේ අහන්න පුළුවන්. එකම එක සැරයක් මගේ මතක හැටියට 2015 20 අතර කාලය තුල අවුරුද්ද ගැහුවා. අපි ප්‍රශ්න පස්සේ සාකච්ඡා කරමු. වරලත් ගිවිසුමේ අන්තර්ගත වෙන දේ.
එකක් තමයි වරලත් හිමියාගේ වෙළඳ නාමය නැත්නම් වෙළඳ ලකුණ භාවිතයට අවසර දීමේ වගන්තිය. පැහැදිලිවක තියෙන්න ඕනනේ. දැන් මම වරලත් හිමිය නම් දුවේ පුතේ ඕගොල්ලෝ වරලත් ලාභිය නම් අපි දෙගොල්ලෝ අතර ගිවිසුමක් ලිඛිතව ඇති වෙනවා. වැරදිලාවත් මම මගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ පාවිච්චි කරමින් භාණ්ඩ නිපදවා විකුණන්න හෝ මිලදී අරන් විකුණන්න ඔබට අවසරේ ලිඛිතව සඳහන් කරලා නැත්නම් ඕනෑම කාලයකදී ඔබත් මමත් අතර ඇති වෙන යම් ව්‍යාපාරික ගැටුමකදී ගැටුම්කාරී තත්වයකදී මට පුළුවන් ඔබට විරුද්ධව නඩු පවරන්න මගේ අවසරේ නැතුව මගේ වෙළඳ ලකුණ පාවිච්චි කරලා ඔබ භාණ්ඩ අලෙවි කරා ඒ වරදට ඒ ඔෆෙන්ස් එකට මට කෝටි මෙච්චර දෙන්න කියලා වන්දි ඉල්ලන්න පුළුවන්. ඔබ සමහරට එතනදී අසරණ වෙන්න පුළුවන්. අධිකරණය හැමුවේ ඔබ පරාජයටපත් වෙන්න පුළුවන්. ඔබට මට ඒ වන්දි ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න එවැනි අහිතකර තත්වයන් අවිනිශ්චිත තත්වයන් මතුවෙන්නේ නැහැ. මෙන්න මේ පළවෙනි කාරණේ. ඇයි කෙලින්ම කිවිසුමේ දාලා තියෙනවා මගේ වරලත් හිමියගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ වෙළඳ ලකුණ භාවිතා කරමින් භාණ්ඩ නිපදවා විකුණන්න හෝ අලෙවි කරන්න අවසර දීලා තියෙනවා. එහෙනම් මට කවදාකවත් අධිකරණය හැමුවේ බොරු චෝදනා කරන්න බෑ. මගේ අවසරයකින් තොරව මගේ වෙළඳ නාමය පාවිච්චි කරලා භාණ්ඩ විකුණනවා කියලා ඔබට චෝදනා කරන්න බෑ. චෝදනා කරොත් මට තමයි අධිකරණයෙන් දඬුවම් ලැබෙන්නේ. තේරෙනවද? ඒ නිසා අනාගත නැත්නම් මතු නෛතික ආරක්ෂාව මෙන්න මේ වගන්ති හරහා සැලසෙනව කාටද? මටද නෑ ඔබට වරලත් ලාභීන්ට. අනිවාර්යයෙන් මේ වගන්ති තියෙන්න ඕන. දෙවෙනි එක තමයි වරලත් ව්‍යාපාරයේ පවත්වාගෙන යාමට අදාළ නීති රීති. ගොඩක් තියෙනවනේ. විවිධ නීති රීති මේකට තියෙන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ඔබට අවශ්‍ය නිමි ද්‍රව්‍ය මිලදී ගත යුත්තේ කාගෙන්ද? වරලත් හිමියාගෙන්ද? වරලත් හිමියා නම් කරන නියෝජිත ජාලයකින්ද? තියෙනවා. ඒතර එයින් පිට අපිට ගන්න බෑ. සමහරට ඊට වඩා හොඳ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය තියෙන්න පුළුවන් බාහිර ලෝකේ අපිට ගන්න බෑ. ඒ වගේ නීති රීති පනවනවා. ඊළඟට ඔබ මගෙන් හෝ ගිවිසුමේ මම නම් කරන මගේ නියෝජිතයන්ගෙන් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සම්පූර්ණ මුදල් ගෙවා ලබා ගත යුතුයි. වෙනි රීතියක් දාන්න පුළුවන්. නැත්තම් මිලදී ගන්නා ද්‍රව්‍ය වල වටිනාකමින් 50%ක අත්තිකාරමක් පළමුව ගෙවිය යුතුයි. ඉතිරි මුදල් මාස 3ක් ඇතුළතදී පියව අවසන් කළ යුතුයි. අන්න ඒ වගේ රීති ගණනාවක් දාන්න පුළුවන්. ඊළඟට ඔබ මිලදී ගත්ත ද්‍රව්‍යවල කිසියම් දෝෂ සහගත තත්වයක් ඔබට දැනුනොත් සති 2ක් තුලදී ඔබ ඒ බව දැනුම් දීලා අවශ්‍ය ද්‍රව්‍ය මාරු කර ගැනීම හෝ මුදල් ආපසු ලබා ගැනීම අත්තිකාරම් ලබා ගැනීම හෝ කරලා මේක ක්ලියර් කරගන්නවා කියලා රීතියක් දාන්න පුළුවන්. ඒතර සති 2 බැන්නු කරන්න දෙයක් නැහැ. ඒ වගේ වරලත් ව්‍යාපාර පවත්වගෙන යාමට අදාළ නීති රීති කීපයක්ම තුලක් වෙනවා. ඊළඟට වරලත් හිමියා විසින් සපයන සේවා හා මූල්‍ය කොන්දේසි. දැන් ඔබ වරලත් ලාභියෙක් නම් මම වරලත් හිමියා නම් මම ඔබට උදව් කරන ආරම්භයේ විශේෂයෙන්ම ආරම්භයේදී මම ඔබට ඔබව කෙලින්ම අතින් අල්ලගෙන ගිහිල්ලා වෙළඳ පොළට හඳුන්වා දෙනවා. මං අතින් අල්ලගෙන ගිහිල්ලා වෙළඳ පොලේ ඔබ වෙළඳ පොලේ ඔබ නිසි තැන හිඳුවනවා. තේරුණාද? ඒතකොට එහිදී මම නිකන් ඉන්නේ නැහැ. මම ඔබට පහසුකම් සපයනවා. ඔබට මුදල් ප්‍රශ්න තියෙන්න පුළුවන් මම මූල්‍ය පහසුකම් සපයනවා. සමහරට පොලී සහිතව හෝ රහිතව පොලී තිබුණා සහන පොලියක් යටතේ ඉතා කුඩා වාරික වලින් හරි ටික ටික අය කිරීමේ පදනම මත මම ඔබට අර මුදල් සපයනවා. ඒ වගේම අලෙවි කරන උපදෙස් සපයනවා. අවශ්‍ය තාක්ෂණය මම ලබා දෙනවා. ඔබේ සේවකයන්ට මම පුහුණුවක් ලබා දෙනවා. තේරුණාද? අන්න ඒ වගේ වරලත් හිමියා විසින් සපයන සේවා සහ මූල්‍ය කොන්දේසි පිළිබඳ තොරතුරු තුලත් වෙන්න ඕනේ. ඊළඟට වරලත් ලාභියා විසින් ගෙවිය යුතු මූලික ගාස්තුව. මම වරලත් හිමියා, ඔබ වරලත් ලාභියා. මගේ බිස්නස් එක ඔබට අද ඉඳන්ම කරගෙන යන්න පුළුවන් මේ කියන කතන්දරය යනවා. එතකොට මම නිකම්ම දෙන්නේ නැහැ. මම ඔබෙන් බේසික් පේමන්ට් එකක් මූලික ගාස්තුවක් අපේක්ෂා කරනවා. මිලියන 5ක් නැත්නම් මිලියන නැත්නම් බිලියන 5ක්. තේරුණාද? එතකොට ඒක අනිවාර්යයෙන්ම ඔබ ගෙවන්න ඕනේ. මේ ගිවිසුමේ සඳහන් මූලික ගාස්තුව ගෙවන්න ඕනේ. ඊවල ඊට පස්සේ පසුව ගිවිස ගත්ත පරිදි මාසික
මාසිකව හරි වෙන්න පුළුවන්. ත්‍රිමාසිකව, අර්ධවාර්ෂිකව හෝ වාර්ෂිකව. එහෙමත් නැත්නම් නිපදවන ඒකකයක් පාසා. එහෙමත් නැත්නම් අලෙවි කරන සෑම ඒකකයක් පාසා මම ගාස්තුවක් ගෙවන්න ඕන. නැත්නම් පුරස්කාරයක් ගෙවන්න ඕන. අන්නේ කොන්දේසි තියෙන්න පුළුවන්. වරලත් ලාභියා විසින් ගෙවිය යුතු මාසික පුරස්කාර ගාස්තු. මාසික පුරස්කාර ගාස්තු. හෝ මේකට එහෙම දාන්න පුළුවන්. හෝ වෙනයම් ආකාරයක ගාස්තු ගෙවීම. මෙතනට ඇතුළත් වෙන්න පුළුවන්. දැන් මාසික පුරස්කාර ගාස්තු ගෙවුවොත් මාසිකම වෙන්න ඕනේ නැහැ. සමහර මාසික පුරස්කාර ගාස්තුවක් නැහැ. නිපදවන නිමෙවුම් ඒකකයක් පාසා පුරස්කාරයක් ගෙවන්න ඕනේ. එහෙනම් ඒක සඳහන් වෙන්න පුළුවන්. ඒක අලෙවි කරන සෑම ඒකකයක් පාසා පුරස්කාරයක් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් අලෙවි වටිනාකම මුළු විකුණුම් වටිනාකමෙන් 10%ක් 20%ක්. එහෙනම් අපි ඒක ගෙවන්න ඕනේ. ඔන්න වගේ කොන්දේස් නැත්නම් එකඟතා කීපයක් මේ වරලත් ව්‍යාපාර ගිවිසුමෙන් ඇතුළත් වෙනවා. පැහැදිලිනේ? ඊළඟට වරලත් ගිවිසුම අනුව වරලත් හිමියා නැත්නම් වරලත් සමාගම ෆ්‍රැන්චයිස් කම්පැනි නැත්නම් ෆ්‍රැන්චයිස් වරලත් ලාභියාට සපයන පහසුකම්. වරලත් ව්‍යාපාර ගිවිසුමක් ලිඛිතව ඇති කරගෙන වරලත් හිමියා පසෙකට වෙන ක්‍රමයක් නැහැ. ලිඛිත ගිවිසුම ඇති කරගෙන ඒ ගිවිසුම මත හිඳගෙන වරලත් හිමියට ව්‍යාපාර ලෝකයට අවතීර්ණය වෙන්නත් ව්‍යාපාර ලෝකේ දිගු ගමනක් යන්නත් අවශ්‍ය පහසුකම් ගණනාවක් සපයන වරලත් හිමිය නැත්නම් මව් ආයතනය. මොනවද ඒ? පළවෙනි එක තමයි සිය වෙළඳ නාමය නැත්නම් ලකුණ භාවිතයට අවසර දීම. අනිවාර්යයෙන්ම ඒක ප්‍රධාන පහසුකමක්නේ. ප්‍රධානම පහසුකමක්නේ. ඒ කියන්නේ මිල කරන්න බැරි පහසුකමක්. මොකද හේතුව මම කිසියම් ව්‍යාපාරයක් තනියම ආරම්භ කරොත් මට වෙළඳපොළ දිනා ගන්න සෑහෙන කාලයක් යනවා. තේරුණාද? දැන් මම භෝජනාගාරයක් විවෘත කරනවා. එහෙම විවෘත කරාම මම ස්වභාවික රසකාරක පමණයි පාවිච්චි කරන්නේ. කෘත්‍රිම රසකාරක නැහැ. ඒ වගේම දේශීය අමුද්‍රව්‍ය වලින් තමයි මම ආහාර පාන පිළිල කරන්නේ. තේරුණාද? රසායනික පොහොර වලින් භාවිතා නොකරපු එළවලු වර්ගයෙන් පාවිච්චි කරනවා. ඉතින් හොඳයි, සෞඛ්‍ය ආරක්ෂිතයි. අනික රසවත්, ගුණවත් ඔක්කොම තියෙනවා. නමුත් මිනිස්සු පිළිගන්නේ නැහැ ආරම්භයේදී. ඒ අලුත් ව්‍යාපාරය පිළිබඳ මිනිස්සු උපේක්ෂා සහගත වෙනවා. දන්නයිගෙන් අහන කොහොමද ගියාද අලුත් යන්ට? කෑම හොඳයිද? කෑම කෑවද? එහෙමනේ. ඒගොල්ලෝ කෙනෙක් කියලා වරදක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් හොඳයි කෑව. සාමාන්‍ය දෙයක්ත් අපිට ඉක්මදි. අපි තව කෙනෙක්ගෙන් අහනවා. තව සති මාස ගණන් ගිහිල්ලා. එයාත් කියනවා ඔව් හොඳයි ඉතින් අවුලක් නැහැ. තේරෙනවද? අපි තව කෙනෙක්ගෙන් අහනවා. ඔහොම යනකොට කියන නෑ මරු කෑම. එතන කෙලින්ම දාන්නේ ස්වභාවික රසකාරක පමණයි. ඒක නිසා අනිවාර්යයෙන් අර කෑම පස්සේ වතුර තිබ හැදිල්ල, බඩේ දැවිල්ල, ඒ වගේ අතුරු ආබාධ මුකුත් නැහැ. ඔහොම තව උන්න දැන් ඉන්න වර්ණාත්මක තොරතුරු එනවා. අන්න අපිත් මොකද වෙන්නේ? යනවා. කලක් යනවනේ යන්න. හැබැයි ඒ ගියාට අර කිව් ධනාත්මක පැත්ත අපට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම මේ ළඟදී මම නම කියන්නේ ලංකාවේ නිසා එක්තරා ඒ වගේ භෝජනාගාරයකට ගියා කියලු කියලා. තාම හොඳයි කියලා ඒ විශේෂිත කෑම වර්ගය. නමුත් එහෙම විශේෂයක් නෑ මට නම් ඒක තරම් ඇල්ලුවේ නෑ. මම ඊට පස්සේ ගියෙත් නෑ. ඒ වගේ මාකට් එක අල්ලන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒ කියන්නේ ගනුදෙනු කරු අපිට දිනා ගන්න හැකි වෙන්නත් පුළුවන්, නොහැකි වෙන්නත් පුළුවන්. ලොකු අවධානමක් තියෙනවනේ. තේරෙනවද? නමුත් මෙතන එහෙම නෙවෙයි. ප්‍රධානියගේ වෙළඳ නාමය කීර්තිමත් මව් ආයතනයේ වරලත් හිමියගේ වෙළඳ නාමය භාවිතා කරන්න අපට අවසර දෙනවා. ඒකම අපට ආශිර්වාදයක්. ඒක ප්‍රාතිහාර්යයක් අපට ලැබෙන. තේරෙනවද? මොකද ඒ අපි කෙරෙහි විශ්වාසය නැති වුණාට මව් ආයතනයේ වෙළඳ නාමය ලෝකෙම දන්නවා. ඒ වෙළඳ නාමය කෙරෙහි මිනිස්සු විශ්වාසය තබනවා. තේරෙනවද? ඒ වෙළඳ නාමය යටතේ භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. දැන් අපේ රටේ තියෙන සමහර ඔය භෝජනාගාර PNS වගේම ඒවා ඈත නගරවල ශාඛා තියෙනවා. ඒකට මේ කොළඹින් කෑම යවන්නේ නැහැ. ඒගොල්ලන්ට අවසර දීලා තියෙනවා කෑම ඒගොල්ලන්ගේ ප්‍රමිතියන අනුව නිපදවන්න. නමුත් අපි හිතන්නේ ඒක PNS එකේ කෑම කියලා අපි විශ්වාසයෙන් ගන්න. අන්න ඒ වගේ මේක ලොකු ප්‍රාතිහාර්යයක්. මව් ආයතනයේ වෙළඳ නාමය අපිට භාවිතා කරන්න අවසර දෙනවා කියන්නේම අපි
ව්‍යාපාර කර්තව්‍යයෙන් සෑහෙන පිම්මක් පැනලා ඉවරයි. අපි ව්‍යාපාර කර්තව්‍යයෙන් අපි ඉලක්ක වලින් සෑහෙන ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා ඉවරයි. දෙවෙනි එක තමයි කළමනාකරන පුහුණුව නැත්නම් සංවර්ධනය ලබා දීම. මව්ව ආයතනයේ අපේ ආයතනයේ නම් වරලත් හිමියගේ මැනේජ්මන්ට් ලෙවල් එකේ තනතුරු වල වැඩ කරන කළමනාකරනට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. මම මේ දෙකම දැම්මේ සාමාන්‍යයෙන් කළමනාකරුවන්ට පුහුණුව කියන එක තරම්ම ප්‍රතිඵලදායක නෑ. ඒක අපි මැනේජ්මන්ට් පාඩුවේ ඉගෙන ගන්නවා. කළමනාකරුවන්ට වඩා හරියන්නේ මොකද්ද? සංවර්ධනයයි. සාමාන්‍යයෙන් කළමනාකරන නොවන තනතුරු වලට තමයි පුහුණුව අදාළ වෙන්නේ, ට්‍රේනින්. කළමනාකරන තනතුරු වලට තමයි සංවර්ධන හේවත් ඩෙවලොප්මන්ට් අදාළ වෙන්නේ. පුහුණුව කියන්නේ දරුවනේ කිසියම් කළමනාකරන නොවන තනතුරකට කළමනාකරන නොවන තනතුරකට පත්වන සේවකයාට තම තනතුරේ රාජකාරීන් ඉටු කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබා දීම තමයි පුහුණුව කියන්නේ. නමුත් කළමනාකරන තනතුරක නියැලි කළමනාකරුවෙකුට තම තනතුරේ වැඩ කරන්න අවශ්‍ය දැනුම ලබා දෙන්න දෙයක් නැහැ. මූල්‍ය කළමනාකරුවට මූල්‍ය කරණය ගැන දැනුමක් තියෙනවා. ප්‍රධාන ගණකාධිකාරීවරයාට ගිණුම් කරන ක්‍රියාවලිය ගැන දැනුමක් තියෙනවා. යාට අපිට උගන්වන්න දෙයක් නැහැ. තේරුණාද? අලෙවි කළමනාකරුවට අලෙවි කරණය පිළිබඳ දැනුම තියෙනවා. නමුත් ඒගොල්ලන්ට නැත්තේ සමහර කුසලතා, විශේෂයෙන්ම මනෝභාවාත්මක කුසලතා. නැත්නම් සංකල්පනාත්මක කුසලතා. හොඳ කළමනාකරුවෙකුට තියෙන්න ඕන සුවිශේෂී මානව කුසලතාවයක් තමයි මනෝභාවාත්මක කුසලතා. ඒ කියන්නේ කළමනාකරුවෙකුට සෑම අවස්ථාවකම හොඳ තීරණ ගන්න අවශ්‍ය ගැඹුරු බුද්ධිමය හැකියාව, ගැඹුරු බුද්ධිමය දැනුමක් තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ අපි සාමාන්‍ය මිනිහෙක් අනාගත ව්‍යාපාරික පරිසරයේ දෙස බලලා දකින්න විදිය නෙවෙයි හොඳ කළමනාකරුවෙක් දකින්නට ඕන. එයා ඊට වඩා විනිවිද භාවයෙන් යුක්තව එයාට ඒක දකින්න පුළුවන් වෙන්න ඕන. ඒ අනුව එයා ගන්න තීරණ අපට වඩා ඉතා ප්‍රබල සවිමත් තීරණ වෙන්න ඕන. අන්නේ බුද්ධිමය හැකියාව තමයි අපි සංකල්පනාත්මක කුසලතා කියලා ඉදිරි පාඩම්වලදී කතා කරන් තියෙන්නේ. ඒ බුද්ධිමය කුසලතාවය, බුද්ධිමය හැකියාව කළමනාකරුවෙකුට දෙනකොට ඒ කළමනාකරුවා අපි කියනවා පරිණත කළමනාකරුවෙක්. පරිපූර්ණ කළමනාකරුවෙක්, පර්ෆෙක්ට් මැනේජර් කෙනෙක් බවටපත් වෙනවා. අන්න ඒ වගේ කළමනාකරුවෙක් තුළ තිබිය යුතු පස්සේ අපි කතා කරනවා මානව කුසලතා, තාක්ෂණික කුසලතා, මම දැන් විශේෂයෙන්ම හයිලයිට් කරපු මනෝභාවාත්මක කුසලතා කියන මූලික කුසලතා වර්ග තුන එයාට කවලා එයා තුළ ජනිත කරලා එයා පරිපූර්ණ කළමනාකරුවෙක් බවට පත් කිරීම තමයි සංවර්ධනය කියන්නේ. ඔය දෙකම අපිට හෙන්න ලැබෙනවා. මව් ආයතනෙන් අපේ කළමනාකරන ඕන සේවකයන් පුහුණු කරලා දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගනුදෙනු කරුන් සමග ක්‍රියාත්මක වීමේදී, සම්බන්ධ වීමේදී මොන වගේ චර්යා ලක්ෂණත් එක්ක ක්‍රියාත්මක වෙන්න ඕනද ආදී වශයෙන් ඒගොල්ලෝ නිෂ්පාදන කටයුතු වල නියැලෙද්දී ඒ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ප්‍රමිතිය ආරක්ෂා කරගන්න මොනවද කළ යුත්තේ කියලා පුහුණුකුත් ලබා දෙනවා. කළමනාකරුවන්ට සංවර්ධනයකුත් ලබා දෙනවා. නොමිලේ බොහෝ වෙලාවට මේක දෙන්නේ නොමිලේ. තුන්වෙනි එක තමයි අලෙවි කරන උපාය මාර්ග හා සහාය ලබා දීම. දැන් සමහර විට ඔබ ලංකාවේ අහලා ඇති රෝල් මොඩල්ස් කියන එක, රෝල් මොඩල්ස් ආදර්ශමත් චරිත. ඒ කියන්නේ ව්‍යාපාර ලෝකේ අපි අපේ භාෂාවෙන් කො දිගු කාලයක් කට්ට කාලා දිගු කාලයකට පස්සේ සාර්ථක වෙච්ච නැත්තම් පිපිදුණු ව්‍යාපාරිකයෝ. නැත්තම් බිඳුවෙන් ව්‍යාපාර ලෝකේ පටන් අරගෙන කෙලින්ම 1000 ලක්ෂ කෝටිය දක්වා ගමන් කරපු ව්‍යාපාරිකයෝ ගැන අහලා ඇති. ආදර්ශමත් චරිත. තේරුණාද? ඒගොල්ලෝ ඒ ව්‍යාපාර ලෝකේ ජයගත්තේ නිකන් නෙවෙයි. පොතට සීමා වූ නෙවෙයි. පොතට සීමා වූ හෝ සීමා නොවූ. පොත තුල හෝ පොතින් බැහැර වූ අලෙවි කරන උපාය මාර්ග. බොහෝ විට ඒවා ඔවුන්ටම ආවේනික වූ අලෙවි කරන උපාය මාර්ග. ඔස්සේ වෙළඳපොළ සම්බන්ධ කරගෙන වෙළඳපොළ තෘප්තිමත් කරලා වෙළඳපොළ මවිත කරලා වෙළඳපොළ කියන ගනුදෙනු කරුවා තමන් වෙත ලබා ගැනීමේ ප්‍රතිඵලය තමයි ඒගොල්ලෝ දැවැන්ත ව්‍යාපාරික බවට පත් වෙන්නේ. ඒ වගේ අලෙවි කරන උපාය මාර්ග තමන් අනුගමනය කර යුතු නිවැරදි අලෙවි කරන උපාය මාර්ග මොනවද? ඒ අලෙවි කරන උපාය මාර්ග අනුගමනය කළ යුත්තේ කවදා කොතැනක කොයි ආකාරයෙන්ද
කියලා අපට අලෙවි කරන සහාය ලබා දෙනවා. ඒ අනුව අපට ලේසියෙන් අපට ඉලක්ක වෙළඳපොළට ඇතුල් වෙන්න, ඒ ඉලක්ක වෙළඳපොළ අපේ කරගන්න ශක්තිය ධෛර්ය ලැබෙනවා. ඊළඟට මූල්‍ය පහසුකම් ලබා දී. බොහෝ විට වරලත් හිමියා කියන මව් ආයතනය වරලත් හිමියා කියන මව් ආයතනය එක්කෝ අපට ආරම්භක මූල්‍ය අවශ්‍යතාවය සංසිඳුවාලන්න අපට නොමිලේම මුදල් ආධාර දෙනවා. එහෙම නැත්නම් ආරම්භක කොටස නොමිල දීලා ඉතිරි එකට සහන පොලියක් කර දෙනවා. එහෙම නැත්නම් සමස්ත ඒගොල්ලෝ අපට මූල්‍ය පහසුකම් සපයනවා. ඉතා සුළු පොලියක් යටතේ අඩු කොන්දේසි යටතේ දිගු කාලයක් තිස්සේ ටික ටික කපා ගන්න පියව ගන්න. ඒක ලොකු දෙයක් අපිට. අපිට බැංකු පස්සේ යන්න ඕනේ, බැංකු ණය ගන්න ඕනේ. සමහර විට අපි එක් ව්‍යාපාරයක් කරලා වැටිලා බැංක් ලෝන් හිර වෙලා මතකනේ ක්‍රිබ් එක කියන එක ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ ඔෆ් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අපේ නම තියෙනවා. ණය තොරතුරු කාර්යාංශය පෙන්වනවා අපි ණය සම්පූර්ණ කළ නැහැ කියලා. එහෙනම් කිසිම බැංකුවකින් ඒ සම්පූර්ණ කරනකම් අපට ණය ගන්න බෑ. මොකද අපි ණය ඉල්ලුවම බැංකුවක් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන් අපි පිළිබඳව වාර්තාවක් ගෙන්න ගන්නවා. ඒ වාර්තාවෙන් කියන්නේ ණය දෙන්න දෙපාද කියලා. ඒක ක්‍රිබ් එකට අදාළ නැහැ. ඒගොල්ලෝ පෙන්වනවා මෙන්න මෙයාගේ තත්ත්වය. මෙයා මෙච්චර බැංකු දෙකකින් ණය අරන් තියෙනවා. මෙච්චරක් ගෙවලා තියෙනවා. මෙච්චරක් අවුට්ස්ටෑන්ඩින් ගෙවිය යුතුයි. ගෙවිය යුතු ප්‍රමාණය වැඩි. එවනම් වෙනත් බැංකුවක ණය දෙන්නේ. ඒ වගේ ප්‍රශ්නත් මෙතන බලපාන්නේ. එහෙම ප්‍රශ්න තියෙන ව්‍යාපාරිකයෙක් වුණොත් මොකද ආරම්භයේදී ව්‍යාපාරය කරගෙන යන්න අවශ්‍ය මූල්‍ය පහසුකම් මව් ආයතන සපයනවා. ඊළඟට පස්වෙනි එක වෙළඳ ආයතනයේ නිමාව. නැත්තම් වෙළඳ ආයතනයේ ඇතුළත පිරියත අභ්‍යන්තර පිරියත ලේඅවුට් කියලා කියන්නේ. පිරියත සකසා දීමට සහාය වීම. දැන් ඔබ බලන්න වරලත් ව්‍යාපාර ක්‍රමයෙන් බැහැර වූ ව්‍යාපාරයකුයි වරලත් ව්‍යාපාර ක්‍රමයට සම්බන්ධ ව්‍යාපාරයකයි දෙකටම ඔබ ප්‍රවේශලා බලන්න ඇතුළ ගිහලා බලන්නකෝ. ලොකු වෙනසක් දකින්න. වරලත් ව්‍යාපාර ක්‍රමයට සම්බන්ධ ව්‍යාපාරවල ඇතුළත ගියාම හරි නිස්කලංක බවක්, හරි ප්‍රියමනාප බවක්, සිත් ගන්නාසුළු බවක්. අපිට කිසිදු කාන්සියක් දැනෙන්නේ නැහැ. අපිද ප්‍රබෝධයටපත් කරනවා. වරලත් ව්‍යාපාර ක්‍රමයට සම්බන්ධ නැති ආයතනයක කම්හලට වෙන්න පුළුවන්, කාර්යාලයට වෙන්න පුළුවන්, පිළිගැනීමේ අංශයට වෙන්න පුළුවන් යන්න බලන්න. හරි අපිලිවෙලයි. ක්‍රමවත් බවක් නැහැ. අපි කියනවා හරි මූසල ගතියක් තියෙනවා කියලා. තේරුණාද? ඒ මොකද හේතුව? ඒ අභ්‍යන්තර සැකැස්ම හොඳ නැහැ. පිරියත හොඳ නැහැ. තේරුණාද? ඒ වගේ වෙළඳ ආයතනයේ තුල නිමාව නැත්තම් පිරියත. පිරියත කියන්නේ දල වශයෙන් පිරියත කියන්නේ වෙළඳ ආයතනයේ ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණය දිනා ගන්න. ගනුදෙනුකරුවන්ට උපරිම තෘප්තියක් දනවන ආකාරයෙන් සේවයක් සපයලා එයා නැවත නැවතත් අපේ ව්‍යාපාරය වෙත ගෙන්ව ගන්න මානසිකත්වයක් හදන්න පුළුවන් වන ආකාරයේ වෙළඳ ආයතනයේ සියලුම උපකරණ මෙවලම් පහසුකම් නිශ්චිත ක්‍රමවේදයකට ආකර්ශනීය ලෙස විධිමත් ලෙස ස්ථානගත කිරීම. ඒක හරි වැදගත්නේ. දැන් මම මේ ළඟදී මම ඔය වැඩ කරන්න යන තියෙන පුංචි මුද්‍රණාලයක්. ඒකේ වෙනද ගියාම ඒක හරිම දැන් ඒක හරි මට හරි අවුල් ඉතින් ගියාම ඒක හරි මේ කියන්නේ මොකද ව්‍යාකූලයි. හරිම ව්‍යාකූලයි. මම එතනින් කොයි වෙලේ එළියට එනවද කියලා තමයි හිතේ. ඒ තරගේ අභ්‍යන්තර සැකසම හරි පැටලි සහිතයි. නමුත් මේ පහුගිය සතියක මං ගියා. ඒගොල්ලෝ දවස් දෙකක් දුකද වහලා තිබුණා. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ කරලා තියෙන්නේ ඉන්ටර්නල් ලේඅවුට් එක සම්පූර්ණ වෙනස් කරලා. මම ගියා මට නිකන් එකපාරට හිතන්න මම මේ මෙතනටද ඉස්සෙල්ලත් ආවා කියලා කීප සැරයක්. සම්පූර්ණ වෙනස්. දැන් හරි පිළිවෙලයි. දැන් එතන මට ගියාම ගෙදර ඉන්න හිතෙන්නේ. එතන ඉන්න හිතෙනවා. එතන සේවය මට එතන පැය එකක් නේ පැය දෙක තුනක් වුණා සේවය ලබන්න හිතෙනවා. ඒ පිළිවෙල පිරියත. තේරෙනවද? දැන් හිතන්න නිවසක සාලේ ඩ්‍රෝවින් රූම් කියලා කියන්නේ විසිත්ත කාමරේ, නිදන කාමරේ තියෙන්න පුළුවන්ද ඔය කුස්සියේ තියෙන කිචන් එකේ තියෙන මේවලම් හට්ටි මුට්ටි නිදන කාමරේ තියාගත්තම හරියනවද? නෑ. අඩු ගානේ අපි පාවිච්චි කරන සපත්තු සෙරෙප්පු පව නිදන කාමරේට යන්න ඕනේ නෑ. ඒක එලි මහනේ. අපි තුන් වැරන්ඩ එකක. ඒක වෙනම රැක් එකක තියෙන්න ඕනේ. නිදන කාමරේ තියෙන්න පුළුවන් නිදා ගන්න ඇඳ, ඕනනම් ඇඳුම් දාන අල්මාරිය, උපරිම ඕනනම් කණ්ණාඩි පිස වගේ බොහොම සීමිත භාණ්ඩ ප්‍රමාණයක්. ඒ නිදන කාමරේ නිදා ගන්න ගම හරි සුවයක් දැනෙන්න ඕනේ. ප්‍රසන්න බවක් තියෙන්න ඕනේ.
දැන් සමහර නිදන කාමරවල පරණ රෙදි දාන රෙදි කූඩෙත් තියෙනවා. සපත්තු රැක් එකක් තියෙනවා. පරණ සූට්කේස් දෙක තුනක පරණ බඩු පොට්ටල ඇඳයටත් දාලා තියෙනවා. තේරෙනවද? කොස්සකුත් පැත්තකින් තියෙනවා. පොල්ලකුත් තියෙන ඕනම් පැත්තකින් හදිසි ස්ටෑන්ඩ් බයි ආයුධයක් වශයෙන් පාවිච්චි. නැති දෙයක් නැහැනේ. යකාගේ කම්මල වගේනේ. නිදා ගන්න හිතෙනවද? නැහැනේ. ඒ වගේ වෙළඳ ආයතනෙත් එහෙමයි. වෙළඳ ආයතනෙ තුල සියලුම උපකරණ මෙවලම් පහසුකම් නිශ්චිත අනුපිළිවෙලකට ලස්සනට ස්ථානගත කරන්න ඕන. ඒක හරි වැදගත්. අන්නේ ස්ථානගත කරන ආකාරයවත් ඒ නිමාවත් පිරියත ඒ මව් ආයතනෙම සකස් කරලා දෙනවා. අපිට ලොකු වාසියක්. එතකොට අපි විසින්ම හදාගත්තා නම් ඒ පිරියතේ මොනවා හරි දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. මව් ආයතනෙන් අපිට එහෙම දුර්වලතාවයක් ඇති වෙනෝනේ සකස් කරලා දුන්නා. අපිට තියෙන්නේ වැඩේ කරගෙන ගමන යන්න විතර අපිට තියෙන්නේ. ගමන යන්න විතර අපිට තියෙන්නේ. අපිට ඒගොල්ලෝ වේදිකාව හදලා දෙනවා. තේරුණාද? අපිට වේදිකාවේ තියෙන්නේ නටන්න වයන්න විතරයි තියෙන්නේ. නටල වයලා අපිට ගනුදෙනු කරු දිනා ගන්න විතරයි තියෙන්නේ. ලොකු වාසියක් ඒක. ඊළඟට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදිත උපකරණ ලබා දෙනවා. අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සියල්ලම වරලත් හිමිය ලබා දෙනවා. නොමිල නෙවෙයි සාධාරණ මිලකට. අවශ්‍ය නිෂ්පාදිත උපකරණ නිමෙවුම් සහ උපකරණ අවශ්‍ය නම් මෙවලම් අවශ්‍ය නම් අපිට ඒවල් ලබා දෙනවා. අපිට ඒක හොයන්න ඕනේ. එහෙම වුණාම තමයි වරලත් හිමියා කියන මව් ආයතනයේ විසින් සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලියම හෝ ඊට 100%ක්ම සමාන වූ නිෂ්පාදන ක්‍රියාවලියක් අපටද දියත් කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මව් ආයතනයේ විසින් ගනුදෙනු කරුවා වෙත කිසියම් සේවාවක් භාණ්ඩයක් ලබා දෙන ක්‍රමවේදයක් තිබේද ඒ ක්‍රමවේදයටම සමාන ක්‍රමවේදයකින් අපිටත් පුළුවන් වෙළඳපොළට ගමන් කරන්න. එතකොට තමයි වෙළඳපොළ අපවත් පිළිගන්නේ. අන්න ඒතර තමයි වෙළඳපොළ හිතන්නේ මේ මව් ආයතනෙම ශාඛාවක් කියලා. ශාඛාවක් කියන මව් ආයතනෙම විශ්වාස කරනවා. තේරුණාද? ඊළඟට ශිල්පීය ඥානය ලබා දීම. ශිල්පීය ඥානය. ඒ කියන්නේ ක්‍රම සහ විධි. යම් කිසි දෙයක් කළ හැකි විකල්ප ක්‍රම කීපයක් තියෙනවා. ඒකෙන් වඩා නිවැරදි ගනුදෙනුකරුවන්ගේ සිත් කාවදින ගනුදෙනුකරුවන්ගේ පිළිගැනීමට ලක්වන ගනුදෙනුකරුවන්ගේ ගෞරවයට ලක්වන ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය වඩවන ක්‍රම සහ විධි තියෙනවානේ. අන්නේ ක්‍රම සහ විධි ටික අපිට මව් ආයතනෙන් ලැබෙනවා. ඒක තමයි ශිල්පීය ඥාන ලබා දෙනවා කියන්නේ. වගේ වරලත් හිමියා වරලත් ලාභියාට පහසුකම් ගණනාවක්ම සපයනවා. පැහැදිලිනේ? දැන් තේරෙන මේක යන ගමන. ඒ කියන්නේ වරලත් හිමියා තනිකරම අපිට වේදිකාව හදලා දෙනවා. මොකද වේදිකාව ශක්තිමත්ව හදාගත්තොත් තමයි අපිට වේදිකාවේ විවිධ ක්‍රියාකාරකම් පෙන්වමින් වෙළඳපොළ ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වේදිකාව හදලා දෙන්න මේගොල්ලෝ පහසුකම් ගණනාවක් ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නවා. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු වරලත් ගිවිසුම අනුව වරලත් ලාභියා විසින් ඉටු කළ යුතු කාර්යයන් නැත්නම් වගකීම්. දැන් වරලත් හිමියා සහ වරලත් ලාභියා අතර ගිවිසුම ඇති වෙනවනේ. ඒ ගිවිසුම රැක ගැනීම දෙන්නගෙම වගකීමක්නේ. ඒ ගිවිසුම අනුව අපි ඉස්සෙල්ලා කිව්වා වරලත් හිමියා වරලත් ලාභියට උදව් කරනවා, හෙල්ප් කරනවා. මූල්‍ය පහසුකම් සපයනවා, අලෙවි කරන උපාය මාර්ග, සාලිවි කරන සහාය ලබා දෙනවා. සේවකයන් පුහුණු කරලා දෙනවා. කළමනාකරු සංවර්ධනය කරලා දෙනවා. ශිල්පීය ඥානය ලබා දෙනවා. එයාගේ පැත්තෙන් එයා ගොඩක් දේවල් කරනවා. ඒ වගේම වරලත් ලාභියා නම් අපි අපේ පැත්තෙනුත් යම්කිසි කාර්යන් කීපයක් වගකීම් කීපයක් ඉෂ්ට කරන්න වෙනවා. එකක් තමයි වරලත් හිමියා පැන වූ කොන්දේසි වලට අනුව කටයුතු කිරීම. දැන් වරලත් ගිවිසුම තුල තියෙන වරලත් හිමියා පැන වූ කොන්දේසි අපිට අප වෙත පනවපු රීති තියෙනවනේ. අන්නේ රීති කොන්දේසි වලට අනුවම ක්‍රියා කරන්න ඕන. අපි මේ කොන්දේසි කඩ කරලා කොන්දේසි උල්ලංඝනය කරලා අපේ ගමන යන්න බෑ. ඒක තහනම්. ඒක අපේ වගකීම නොවේ. පැහැදිලිනේ? ඊළඟට වරලත් හිමියාගෙන් හෝ ඔහු විසින් නිර්දේශ කරන ලද සැපයුම් කරුවන්ගෙන් පමණක් භාණ්ඩ මිලදී ගන්න ඕන. ඒක ගිවිසුමේ සඳහන් වෙනවා. එහෙනම් අපිට අවශ්‍ය භාණ්ඩ නිමි භාණ්ඩ වේවා, අර්ධ නිමි භාණ්ඩ වේවා, අමුද්‍රව්‍ය වේවා. ඕනම භාණ්ඩයක් එක්ක වරලත් හිමියාගෙන් ගන්න ඕනේ. නැත්නම් වරලත් හිමියා නිර්දේශ කරපු නියෝජිතයින්ගෙන්. නැත්නම් සැපයුම් කරවන්ගෙන්. මෙතන නියෝජිතයෙකුට ප්‍රශ්නයක් නැහැ. නියෝජිතයෙකුට ප්‍රශ්නයක් නැහැ. නියෝජිතින්කොත් කිසිම උලක් නැහැ. එයා විසින්
නම් කරපු අයනේ. ඒත් හරි. සැපයුම් කරගෙන නැත්නම් නියෝජිතයෙක්ගෙන් පමණක් මිලදී ගන්නවා. අපිට දැන් මීට වඩා තත්වයෙන් උසස් යයි අපි තේරුම් ගත්ත අමුද්‍රව්‍ය තියෙන්න පුළුවන්. මීට වඩා සාධාරණ මිල ගණනකට ගන්න වෙන්න පුළුවන්. ඒත් ගන්න බෑ. මොකද වරලත් හිමියා කොන්දේසි පනවලා තියෙන්නේ එක්ක එයාගෙන් නැත්නම් එයා නම් කළ මේ නියෝජිතයන්ගෙන් නැත්නම් සප්ලයර්ස්ලෙන් ගන්න. ඒක අපේ වගකීම. එයින් අපි ඒක බැහැරව අපට අත්නෝමතිකව මිලදී ගැනීම කරන්න බෑ. ඊළඟට වරලත් හිමියාට ගිවිසගත් පරිදි ගාස්තු ගෙවන්න ඕනේ. වරලත් ව්‍යාපාර ගිවිසුමේ තියෙන අපි ගාස්තු ගෙවිත ආකාරය ඒ විදිහට ඒ නියමිත ගාස්තු ප්‍රමාණයන් නියමිත ගෙවිතු කාලයන්. ඒක තේරෙනවා. නියමිත ගාස්තු අපි දැන් විකුණුම් වලින් 10%ක් කරනවා. අපි විකුණුම් වලින් 10% ගෙවන්නම ඕනේ. 8.5 බෑ. ඒක ගෙවන්න ඕනේ මාසිකවද මාසිකවම ගෙවන්න ඕනේ. අර්ධ වාර්ෂිකවද අර්ධ වාර්ෂිකවම ගෙවන්න ඕනේ. පැහැදිලිද? ඊළඟට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් යෙදවීම. දැන් මව් ආයතනයේ අපිට වරලත් ව්‍යාපාර ක්‍රමය ජීවමාන කරන්න සෑහෙන උදව් කරනවා කියලා අපට නිකම්ම ඉඳලා හරියන්නේ නැහැ. අපිත් දායකත්වයක් දෙන්න එපා. වරලත් හිමියට. එහෙනම් අපිට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් උදන්න ඕනේ. සමස්ත ප්‍රාග්ධනයේම මව් ආයතනෙන් අපේක්ෂා කරන්නේ හොඳ නැහැ. එයා අපිට ගොඩක් උදව් කරනවා ආරම්භයේදී. එයාගේ තාක්ෂණය දෙනවා. එයා අපේ වෙළඳසැල් පිරියත හදලා දෙනවා. සේවකව පුහුණු කරලා දෙනවා. තේරෙනවා. ඒ නිසා ප්‍රමාණවත් ප්‍රාග්ධන, ඒ කියන්නේ මුළු ප්‍රාග්ධනයම නෙවෙයි මුළු ප්‍රාග්ධනයේම ප්‍රමාණවත් කොටසක් අපි ආයෝජනය කරන්න ඕනේ. ඊළඟට නිෂ්පාදිත හා ව්‍යාපාර ක්‍රමේ රහස්‍යතාවයන් ආරක්ෂා කිරීම. දැන් මව් ආයතනය ඒගොල්ලන්ගේ නිමැවුම් අපට නිපදවන්නත් අවස්ථාව දෙනවනේ. මොකක් තුලින්ද? ඒගොල්ලන්ගේ ප්‍රමිතිය යටතේ. ඒ අදාළ භාණ්ඩයට අදාළ ප්‍රමිතිය අපිට දෙනවා. ඒ ප්‍රමිතිය රහසක් වශයෙන් රැක ගන්න ඕනේ. තේරෙනවද? ඒ වගේම ඒ මව් ආයතනයේ ව්‍යාපාර ක්‍රමේ තියෙන සුවිශේෂී තැන්. ඒව ඇත්තටම බිස්නස් සීක්‍රට්. ඒ මව් ආයතනයේ ව්‍යාපාර ක්‍රමේ ව්‍යාපාර ක්‍රමවේදේ සුවිශේෂී තැන් වලට අපි කියනවා ඒවා ව්‍යාපාර රහස්. ඒ සුවිශේෂී තැන් වලින් තමයි අපි තරගකරු අභිබවයන්නේ. නැත්නම් අපි මේ කරන ව්‍යාපාර කාර්යෙම තවත් එකම කර්මාන්තේ තවත් තරගකරු කරනවා. කලාට ඒගොල්ලෝ නොකරන සුවිශේෂී දේවල් අපි වෙළඳ පොළේට ලබා දෙනවා. අන්නේව ව්‍යාපාර රහස්. ඒවා අනිවාර්යයෙන්ම අපි ආරක්ෂා කරේ. රහස්‍යතාව අපි රකින්න ඕනේ. ඒක අපේ වගකීමක්. ඊළඟට වරලත් හිමියාගේ නිෂ්පාදිත ප්‍රමිති ආරක්ෂා කරමින් අකණ්ඩව පවත්වාගෙන යාම. දැන් අපිට ප්‍රමිතියක් දුන්නම එකක් අපි ඒක ආරක්ෂා කිරීම ඉස්සෙල්ලා කිව්වා. ඒක ව්‍යාපාර රහස්‍යතාවන් රැකදීම කියන වගකීම. අනිත් එක අපි මේ ප්‍රමිතිය භාවිතා කරන්නත් ඕනේ අකණ්ඩව. දැන් ප්‍රමිතිය අරගෙන ප්‍රමිතිය අමතක කරලා භාණ්ඩ නිෂ්පාදනය කරලා අලිවි කළොත් වෙළඳ පොළට ඉතා ඉක්මනින් හෝ නැත්තම් නුදුරු අනාගතයේදී දැනෙන්න ගන්නවා මේ භාණ්ඩේ ක්වොලිටි එක දැන් බාල වෙලා. මේකේ ප්‍රමිතිය නැහැ. තත්ත්වය බාල කරනවා. අපේ මිනිස්සු හොමමයි. ආරම්භයේදී හොඳට දෙනවා, පහු වෙනකොට භාණ්ඩේ තත්ත්වය බාල කරනවා. කියන අර පොදු මානසිකත්වයට වැටෙනවානේ. ව්‍යාපාරේ බංකොලොත් වෙනවා. ඒ නිසා හැමදාම අඛණ්ඩව ඒ ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන්න ඕනේ. අපි දන්නවා ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන්න නම් අපිට පුළුවන් හොඳ තත්ත්ව පාලන ක්‍රියාවලියක්. ක්වොලිටි කන්ට්‍රෝල් ප්‍රොසෙස් එකක් අපිට අපේ ආයතන ස්ථාපිත කරගන්න පුළුවන්. ISO ආයතන අනුමත කළ හෝ නොකළ විධිමත් තත්ත්ව පාලන ක්‍රියාවලියක් අපි අනුගමනය කරනකොට අඛණ්ඩව ප්‍රමිතිය ආරක්ෂා කරලා ගුණාත්මක අපේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. ඒකෙන් අපි වරලත් හිමියා වෙනුවෙන් අපි වගකීමක් යුතුයකමක් ඉෂ්ට කළා වෙනවා. ඊළඟට 7 වෙනි එක වරලත් හිමියාගේ කීර්ති නාමය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම. දැන් වරලත් හිමියා සෑහෙන කාලයක් ව්‍යාපාර ලෝකේ සක්‍රිය වෙලා ව්‍යාපාර ලෝකේ ජයග්‍රහණ රාශියක් ලැබලා කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වශයෙන් යාට નિરાයාසයෙන්ම ව්‍යාපාර ලෝකයේ තුල කීර්ති නාමයක් යට ආරෝපණයලා තියෙනවා. ආරූඪ වෙලා තියෙනවා. එයා සතු කීර්ති නාමය අපේ එක සුළු ක්‍රියාවකින් මොකද වෙන්නේ? එක රැයකින් විනාශලා යන්න පුළුවන්. කවදාකවත් ඒක කරන්න හොඳ නැහැ. නිතරම වරලත් හිමියාගේ කීර්ති නාමයේ ගරුත්වය රැකෙන පරිදි අපේ සෑම කටයුත්තක්ම අපි සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා. ඔන්න වගේ ප්‍රධාන යුතුයකම් නැත්නම් වගකීම් කීපයක් වරලත් හිමියත් කරන්න වෙනවා. ඊළඟට අපි බලමු වරලත් ව්‍යාපාර ක්‍රම. ඔන්න වැදගත්ම ඒකකයක්. මේක නිතරම විභාගෙට අහනවා.
නිතරම විභාග කරනවා නිකන් නෙවෙයි ඇත්ත ව්‍යාපාර ලෝකේ ප්‍රායෝගික නිදසුන් සමගහන්න. ඇත්ත ව්‍යාපාර ලෝකේ ප්‍රායෝගික නිදසුන් සමගම යහන්න. තේරුණාද? මූලික වරලත් ව්‍යාපාර ක්‍රම. මූලික ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රොඩක්ට් ෆ්‍රැන්චයිසස් නැත්නම් ට්‍රේඩ් නේම් ෆ්‍රැන්චයිසස් කියලා උඩ කියනවා. එක්ක නිෂ්පාදිත වරලත් ව්‍යාපාර නැත්නම් වෙළඳ නාම වරලත් ව්‍යාපාර කියලා කියනවා. නිෂ්පාදිත වරලත් ව්‍යාපාර ක්‍රමය නැත්නම් වෙළඳ නාම වරලත් ව්‍යාපාර ක්‍රමය. මේ කියන්නේ වරලත් හිමියාගේ නිමැවුම් ඔහුගේ වෙළඳ නාමය යටතේ මිලටගෙන අලෙවි කිරීමට අයිතිය පැවරෙන ව්‍යාපාර ක්‍රමය. වරලත් හිමියාගේ නිමැවුම් ඔහුගේ වෙළඳ නාමය යටතේ මිලටගෙන අලෙවි කිරීමට අයිතිය පැවරෙන ව්‍යාපාර ක්‍රමය. තේරෙනවද? ඒ කියන්නේ මෙතන වරලත් ලාභියා නිෂ්පාදනය කරන්නේ නැහැ. මොකද කරන්නේ? වරලත් ලාභියා මව් ආයතනයේ නිමැවුම් අරගෙන මිලදී අරගෙන මව් ආයතනයේ වෙළඳ නාමය යටතේම විකිණීමක් විතරයි කරන්නේ. විකිණුලා යම් ලාභයක් උපයනවා. ඒ ලාභෙන් කොටසක් පුරස්කාර වශයෙන් මව් ආයතනයට දෙනවා. ඉතිරි කොටස තමන් භුක්ති විඳිනවා. උදාහරණයක් වශයෙන් IOC ඉන්ධන පෙරහුම්වල. දැන් ඉන්දියාවේ ඉන්ධන සමාගම් වලින් දැවැන්තම 4 වෙනි සමාගම තමයි IOC කියන්නේ. ඉන්දියන් ඔයිල් කම්පැනි කියන්නේ. දැන් ලංකාවේ විවිධ පෙරහුම් හල් නැත්නම් අපි කියනවා පෙට්‍රල් ෂෙඩ්ස් කියලා. ඒ පෙරහුම් හල් අයිති ව්‍යාපාරිකයෝ ඉන්නවනේ. තනි ව්‍යාපාරිකයෝ, හවුල් ව්‍යාපාර සමාගම්. ඒ ව්‍යාපාරිකයෝ ඉන්දියන් ඔයිල් සමාගම සමග වරලත් ව්‍යාපාරික විසුමක් ඇති කරගන්නවා. ඇති කරගත්තම ඒගොල්ලෝ ඉන්දියන් ඔයිල් සමාගමෙන් තෙල් මිලදී අරගෙන ලාභයක් තියාගෙන අලෙවි කරනවා. තේරෙනවද? ඒක තමයි මෙන් අදහස් කරන්නේ. තේරෙනවද? හොඳ උදාහරණයක් IOC. මොකද විභාගයට කීප සැරයක්ම ඇහුවා මේ වරලත් ව්‍යාපාර ක්‍රම නම් කරන්න නිදසුන් දක්වන්න. ඒතර මේ නිදසුන් අපි අනිවාර්යෙන් ප්‍රායෝගිකව ලියන්න ඕනේ විභාගයට. නිදසුන් නැත්තම් ලකුණු භාගයක් නැහැ. ලකුණු දෙකක් දෙනවා නම් පැහැදිලි කිරීම ලකුණු 1යි, උදාහරණ ලකුණු 1යි, ලකුණු 1ක් නැති වෙනවා. ඒ නිසා උදාහරණ ලියන්න ඕනේ. එහෙනම් මේගොල්ලෝ කරන්නේ මොකද්ද? මව් ආයතනයේ වෙළඳ නාමය යටතේ නිමෙවුම් මව් ආයතනෙන් අරගෙන විකිණීම. එච්චරයි. දෙවැනි එක තමයි manufacturing franchises. manufacturing franchises. නිෂ්පාදන වරලත් ව්‍යාපාර. අරක නිෂ්පාදිත වරලත් ව්‍යාපාර ක්‍රමයනේ, මේක නිෂ්පාදන වරලත් ව්‍යාපාර ක්‍රමය. ඒ කියන්නේ වරලත් හිමියාගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ භාණ්ඩ නිෂ්පාදනය කර බෙදහැරීම. මේක කාරණා දෙකක් කියනවා. එකක් භාණ්ඩ නිෂ්පාදනය කර, අනිත් එක බෙදහැරීම. නැත්තම් මේකට අපිට කියන්න පුළුවන් අලෙවි කිරීම කියලා කියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් හරි. වරලත් හිමියාගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ භාණ්ඩ නිෂ්පාදනය කර බෙදා හැරීමට වරලත් ලාභියාට අයිතිය පැවරෙන ව්‍යාපාර ක්‍රමය තමයි නිෂ්පාදන වරලත් ව්‍යාපාර ක්‍රමය කියන්නේ. දැන් මතකයි නේද මේක තේරෙනව නේද? කටපාඩම් එහෙම කරන්න ඕනේ නැහැ. මේක විනිවිද දකින්න. නිෂ්පාදිත වරලත් ව්‍යාපාර ක්‍රමය නැත්නම් ප්‍රොඩක්ට් ෆ්‍රැන්චයිස් වලදී අපි කිව්වේ මව් ආයතනයක වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ මව් ආයතනෙන් භාණ්ඩ ලබාගෙන එක්ක මිලදී අරගෙන විකුණන්න වරලත් ලාභියාට ඉඩ දුන්නොත්, අවසර දුන්නොත් ඒක නිෂ්පාදිත. නිෂ්පාදන මේ ප්‍රොඩක්ෂන් නැත්නම් මැනුෆැක්චරින් ෆ්‍රැන්චයිසස්. මේකෙදි වෙන්නේ මව් ආයතනයේ නිමැවුම් මව් ආයතනයේ වෙළඳ නාමය හෝ ලකුණ යටතේ නිෂ්පාදනය කරන්නත් පුළුවන්. නිෂ්පාදනය කරලා විකුණන්න නැත්නම් බෙදා හරින්න. අවසර දෙනවා නම් වරලත් ලාභියාට. ඒක තමයි නිෂ්පාදන වරලත් ව්‍යාපාර ක්‍රමය කියන්නේ. මොනවද උදාහරණ? කොකා කොලා බෝතල් අලෙවි කිරීම. කොකා කොලා බෝතල් අලෙවි කිරීම. දැන් ඇමරිකාවේ මව් ආයතනයේ වෙච්ච කොකා කොලා බෙවරේජස් ආයතනයේ කොකා කොලා පානය නිෂ්පාදනය කර බෝතල් වල අසුරලා අලෙවි කිරීමේ අවසරය ලැබිලා තියෙනවා. එතකොට ලංකාවේ කොකා කොලා බෙවරේජස් සමාගම කියලා සමාගමක් සමාගම් නීතිය යටතේ නීතිගත කරලා කඩුවෙල ප්‍රදේශයේ කැලණිගඟ අසබඩ විශාල කර්මාන්තශාලාවක් තුල
කොකාකෝලා පානය නිෂ්පාදනය කරලා බෝතල් කරලා බෙදහැරීම කරනවා. හරිනේ එහෙනම් අන්න එක තමයි නිෂ්පාදන වරලත් ව්‍යාපාර ක්‍රමය කියන්නේ. මව් සමාගමේ අවසරය මත ඒගොල්ලන්ගේ ප්‍රමිතීන්ට අනුව බාහිර නිෂ්පාදනය කරලා විකිණීමට අවසර තියෙනවා. ඒගොල්ලන්ගේ වෙළඳ නාමය යටතේ. ඕකයි වෙනස. හොඳම උදාහරණය කොකාකෝලා. තේරුණාද? ඊළඟට තුන්වෙනි එක තමයි බිස්නස් ෆෝමැට් ෆ්‍රැන්චයිසස්. නැත්නම් ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර. ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර ක්‍රමය. බිස්නස් ෆෝමැට් ෆ්‍රැන්චයිසස්. මේ කියන්නේ අර දෙකටම වඩා පුළුල් පරාසයක ක්‍රියාත්මක වන වරලත් ව්‍යාපාර ක්‍රමයක්. අර දෙකටම වඩා පුළුල්. වරලත් හිමියාගේ නමින් ඔන්න එකක් නමින් වරලත් හිමියාගේ නමින් හා ව්‍යාපාර ක්‍රමය එකක් වරලත් හිමියාගේ නමින්. ඒ කියන්නේ යාගේ ට්‍රේඩ් නේම ට්‍රේඩ් මාක් යටතේ හා ව්‍යාපාර ක්‍රමය යටතේ. ඔන්න දෙවෙනි එක වැදගත් මේක මේකයි ව්‍යාපාර ක්‍රමය යටතේ. මේක දෙවෙනි එක. වරලත් හිමියාගේ නමින්. ඒ කියන්නේ වරලත් හිමියාගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ එයාගේ ව්‍යාපාර ක්‍රමයට තේර බිස්නස් ෆෝමැට් එක බිස්නස් ප්‍රොසෙස් එක ව්‍යාපාර ක්‍රමය යටතේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට වරලත් ලාභියාට අයිතිය පැවරෙන ව්‍යාපාර. අර දෙකටම වඩා පුළුල් කියලා දැනනව නේද? නිෂ්පාදිත මුල් එක නිෂ්පාදිත වරලත් ව්‍යාපාර ක්‍රමය. කිව්වේ වරලත් හිමියාගේ නිමැවුම් එයාගේ මිලදී අරගෙන අපි නිපදවන්නේ. එයාගේ මිලදී අරගෙන විකුණන්න අවසර ලබා දීලා තියෙනවා. එයාගේ ට්‍රේඩ් නේම් එක යටතේ. දෙවෙනි එක කිව්වේ නිෂ්පාදන වරලත් ව්‍යාපාර ක්‍රමයනේ. ඒකෙදි මව් ආයතනයේ නිමැවුම් ඒගොල්ලන්ගේ ට්‍රේඩ් නේම් එක හෝ ට්‍රේඩ් මාක් එක යටතේ ඒගොල්ලන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා අලෙවි කරන්නට අපට අවසර දීලා තියෙනවා. මේකේ ඊට එහා මේක තවත් ඔබට ගියා. ඒ කියන්නේ මව් ආයතනයේ ට්‍රේඩ් නේම් හෝ ට්‍රේඩ් මාක් යටතේ නැත්නම් වරලත් හිමියාගේ නමින් හා වරලත් හිමියා අනුගමනය කරන ව්‍යාපාර ක්‍රමවේදය. වරලත් හිමියා අනුගමනය කරන ව්‍යාපාර ක්‍රමවේදයම අපිත් අනුගමනය කරන්න ඕන. තේරෙනවද? ඒ ව්‍යාපාර ක්‍රමය යටතේම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අපිට අවසර දීලා තියෙනවා. ඒක තමයි ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර ක්‍රමය කියලා කියන්නේ. උදාහරණ තමයි මැක්ඩොනල්ඩ්ස්, KFC, Kentucky Fried Chicken, එහෙම නැත්නම් Pizza Hut. තේරෙනවද? ඒ වගේ දේවල්. ඒ වගේම ඩොමිනෝස් හොඳ උදාහරණ. දැන් බලන්න ඒවට ගියාම ඔබ විදේශගත වෙලා ඉන්නවා නම් විදේශයක සංචාරය කරලා තියෙනවා නම් එක්ක ඔබ දැකලා ඇති විදේශ රටවල මැක්ඩොනල්ඩ්ස් භෝජනාගාර. විදේශ රටවල කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන් භෝජනාගාර දැකලා ඇතිනේ. ඒකයි මේකයි කම්පෙයාර් කරන්න දෙකම එකයි. දෙකම එකයි. සමහර විට විදේශ රටවල මැක්ඩොනල්ඩ්ස් එක මැක්ඩොනල්ඩ්ස් ප්‍රමිසස් එක කියන්නේ මැක්ඩොනල්ඩ්ස් පරිසරය මේ වගේ කීප ගුණයක විශාලයි. හැබැයි මේ ෆෝමැට් එකමයි. මේ ෆෝමැට් එකමයි තියෙන්නේ. තේරුණාද? වෙනසක් නෑ. අපිට දැන් අපි දැන් ඇත්තටම අපි මේ විදේශගත මැක්ඩොනල්ඩ්ස් එකක් දැකලා තියෙනවා නම් අපි ගිහිල්ලා කෑම පරිභෝජනය කරලා තියෙනවා නම් ඔබ ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් භෝජනාගාරයක් ඇතුළට ගිහිල්ලා පරිභෝජනය කරද්දී මොහොතකට ඔබට දැනෙන්න පුළුවන් අපි මේ ඉන්නේ මැලේසියාවේ මැක්ඩොනල්ඩ්ස් එකේ. අපි මේ ඉන්නේ කැනඩාවේ මේ තියෙන නැත්තම් යුරෝපයේ තියෙන මැක්ඩොනල්ඩ්ස් එක කියලා ඔබට දැනෙන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ මේකෙදි. තේරෙනවද? ඒ නිසා විදේශ රටක මව් ආයතනයේ සමස්ත ව්‍යාපාර ක්‍රමවේදය කියන්නේ මොකද්ද? මේ ව්‍යාපාර ක්‍රමය කිව්වම මේක තේරුම් ගන්න. මෙතන මේ ව්‍යාපාර එක තේරුම් ගන්න ඕනේ. ඒ මව් ආයතනයේ ව්‍යාපාර ක්‍රමය කොහොමද? මව් ආයතනයේ ව්‍යාපාර ක්‍රමය. ව්‍යාපාර ක්‍රමය කිව්වම අයිති වෙනවා කීපයක්. මොනවද? ව්‍යාපාරයේ අභ්‍යතන් ව්‍යාපාර ස්ථානයේ කියලා දාමුනේ. ව්‍යාපාර ස්ථානයේ අභ්‍යන්තර සැකැස්ම නැත්නම් පිරියත
ඊළඟට සේවකගේ යුනිෆෝම් එක. සේවක නිල ඇඳුම. නිල ඇඳුම්. ඊළඟට වෙළඳ නාම පුවරු. වෙළඳ නාම පුවරු. ප්‍රදර්ශනය. වෙළඳ නාම පුවරු ප්‍රදර්ශනය. ඊළඟට ඇතුළත. ඇතුළත සහ පිටත වර්ණ. වර්ණ ආලේපනය. ඊළඟට රතගාල. රත ගාල සැකසීම. ඊළඟට drive through. පහසුකම්. වැනි උදාහරණයක් පැපෙන මූලික මේ මව් ආයතනේ ව්‍යාපාර ක්‍රමයක මෙන්න මේ වගේ බොඩාක් දෙවලා ඉති වෙනවා. තේරෙනවද? කියන්නේ මව් ආයතනයේ නිමැවුම් එයාලගේ වෙළඳ නාමයේ හෝ වෙළඳ ලකුණ යටතේ එයාලගේ ප්‍රමිතීන්ට අනුව නිපදවා අලෙවි කිරීම විතරක් නෙවෙයි. මොනවද? සමස්ත ව්‍යාපාර ක්‍රමවේද. ඒගොල්ලන්ගේ ක්‍රමවේදෙම අපේ ක්‍රමවේද වෙන්න ඕන. අපිට එකෙන් බැහැර වෙන්න බෑ. උදාහරණයක් වශයෙන් ව්‍යාපාර ස්ථානයේ අභ්‍යන්තර සැකැස්ම නැත්නම් පිරියත. දැන් මැක්ඩොනල්ඩ්ස් භෝජනාගාරය කියන්නකෝ. ඒකේ මේස පුටු ස්ථානගත කරන විදිහ ස්ථානගත කරන හැඩ ඒක ෆේස් කරන කොයි විදිහටද? ඒ අභ්‍යන්තර සැකැස්ම මේ විදිහටම තියෙන්න ඕන. ඊට පස්සේ සේවකයන්ගේ නිල ඇඳුම්. ඒ ලෝකේ ප්‍රධාන මව් රටේ මව් ආයතනයේ සේවකයන්ගේ නිල ඇඳුම සමහරට හිස් වැස්ම කැප් එක ඒ සියල්ල මෙහෙත් ඒ විදිහටම අපි පාවිච්චි කරන්න ඕන. ඒ වගේම ඇතුළත වෙළඳ නාම පූර්ව ප්‍රදර්ශනය. දැන් ඒ අනිවාර්යෙන් මැක්ඩොනල්ඩ්ස් එකේ වෙළඳ නාමය දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ. අන්නේ වෙළඳ නාම පුවරුව ලෝකේ කොහේ ගියත් එකයි. ඒ නාම පුවරුව එකම ක්‍රමයකට පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ඇතුළත සහ පිටත වර්ණාලේපනය. ඒ කියන්නේ මොකද කලර් කෝඩ් එක බිත්තිවල ඒ වගේම දැන්වීම් පූර්වයේ තේරෙනවද? ඒ වගේ විශේෂිත කුළුණු වල ඒ කලර් කෝඩ් එක ඒ මව් ආයතන විදිහටම යන්න ඕනේ. වර්ණ වෙනස් කරන්න බෑ. ලෝකේ කොහේ ගියත් ඔය මැක්ඩොනල්ඩ්ස් එකේ රතු පාට කහ පාට ඒක ඒ විදිහමයි. තේරුණාද? රතගාල සැකසීම. පාකින් ෆැසිලිටි එකත් ඒ අනිවාර්යයෙන්ම මව් ආයතනයේ ක්‍රමවේදෙම අපි අනුගමනය කරන්න ඕනේ. ඊළඟට ඩ්‍රයිව් ත්‍රූ පහසුකම්. අපි භෝජනාගාර ඇතුළට ප්‍රවේශ වෙන්නේ නැහැ. වාහනෙන් ගමන් කරලා වාහනේ ඉඳද්දිම අපි ඇනවුම් කරලා මුදල් ගෙවලා බහන් ලබා ගන්න සිස්ටම් එක අර විදියමයි. වෙනසක් නැහැ. ඒ නිසා මව් ආයතනයේ වෙළඳ නාමයේ හෝ වෙළඳ ලකුණ යටතේම භාණ්ඩ නිෂ්පාදනය කරලා අලෙවි කරනවා. කොහොමද? මව් ආයතනයේ සතු ව්‍යාපාර ක්‍රමවේදයේම වරලත්ලාභය අනුගමනය කරන්නේ. අන්න ඒක තමයි ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර ක්‍රමය කියන්නේ. බිස්නස් ෆෝමැට් ෆ්‍රැන්චයිසින් කියන්නේ ඒකට. පැහැදිලිනේ? එතකොට වගේ ප්‍රධාන අපි වරලත් ව්‍යාපාර ක්‍රම තුනක් කතා කරා. තේරුණාද? ඇත්තටම තුනක්. දැන් මට මතකයි 1995 96 වගේ අවුරුද්දක විභාගයට ඇහුවා ප්‍රධාන වරලත් ව්‍යාපාර ක්‍රම දෙක නම් කරන්න කියලා. ඒක ඒ කාලට ටිකක් වළංගුයි. අද නම් ඒව වළංගු නැහැ. අපි පහුගිය ප්‍රශ්න මම ඒ වගේව කතා කරන්නෙම නෑනේ. දෙකනේ තුනක් තියෙනවනේ. මතකද? එකක් තමයි නිෂ්පාදිත වරලත් ව්‍යාපාර ක්‍රමය. ප්‍රොඩක්ට් ෆ්‍රැන්චයිස් කියන එක. ඒ කියන්නේ වරලත් හිමියාගේ නිෂ්පාදිත එයාගේ ට්‍රේඩ් නේම් හෝ ට්‍රේඩ් මාක් යටතේ අරගෙන විකුණන්න අපට අවසර දෙන එක. දෙවෙනි එක තමයි නිෂ්පාදන වරලත් ව්‍යාපාර ක්‍රමය. මැනුෆැක්චරින් ෆ්‍රැන්චයිසස් කියන එක. ඒ කියන්නේ වරලත් හිමියාගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ යටතේ භාණ්ඩ නිපදවාලෙවි කරන්න
වරලත්ලාභියාට අවසර දී. තුන්වෙනි එක තමයි ව්‍යාපාර ක්‍රමය. ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර ක්‍රමය. ඒ කියන්නේ බිස්නස් ෆෝමැට් ප්‍රැන්චයිසස්. ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර ක්‍රමය. ඒ කියන්නේ මව් ආයතනයේ නැත්නම් වරලත් හිමියගේ වෙළඳ නාමය හෝ වෙළඳ ලකුණ නැත්නම් නමින් කියලා කිව්වේ ඒකයි. මව් ආයතනයේ නමින් හා ව්‍යාපාර ක්‍රමය යටතේ. තේරෙනවද? ඒ කියන්නේ මව් ආයතනයේ වෙළඳ ලකුණ හෝ වෙළඳ නම භාවිතා කරමින් සහ මව් ආයතනයේ සමස්ත ව්‍යාපාර ක්‍රමවේදයේද අනුගමනය කරමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට වරලත්ලාභියට අවසර දුන්නොත් ඒකට කියනවා ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර ක්‍රමය කියලා. ඔය ක්‍රම තුන හොඳට මතක තියාගන්න. නිතරම අහනවා. නිතරම අහනවා. උදාහරණයක් මතක තියාගන්න. මතකයිනේ. දැන් මුල් එකට නිෂ්පාදිත වරලත් ව්‍යාපාරකට වඩා හොඳම උදාහරණ තමයි ඔය IEC උදාහරණය. දෙපාරම මාකින් ස්කීමෙත් ආයේ උත්තරේ තමයි. නිෂ්පාදන වරලත් ව්‍යාපාර ක්‍රමයට වඩාත්ම හොඳයි කොකාකෝලා නිෂ්පාදනය. ඉතාම හොඳයි. තේරුණාද? ඊට පස්සේ ව්‍යාපාර ක්‍රමයේ සඳහා වරලත් ව්‍යාපාර ක්‍රමයට මැක්ඩොනල්ඩ්ස්, KFC, පීසා හට්, ඩොමිනෝස් එහෙම නැත්නම් මොකද්ද මේක? ටොයටා ලංකා සමාගමට දීපු එක. දැන් ටොයටා ලංකා සමාගමේ කාර්යාලය, අමුත්තන් පිළිගැනීම, ඒ වගේම සේවාදායකයින්ට විවේකාගාර සැපීම, ඒ වගේම වාහනේ ඇතුළට ගන්නකොට වාහනේ පරීක්ෂා කරලා වාර්තාවක් ඇතුව ගන්න එක. ඊට පස්සේ අලුත් අඩියන් පස්සේ ටෙස්ට් රන් එක යන එක. ඒ සියල්ලම ඒ ජපානයේ ටොයටා ලංකා සමාගමේ ක්‍රමවේදය අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිනේ? ඔය වගේ ප්‍රධාන ක්‍රම තුනක් ලෝකේ පුරා වරලත් ව්‍යාපාර ක්‍රම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔව් දරුවනේ. එතකොට අපි අද පාඩම් පරිච්ඡේදය තුළින් වැදගත්ම විෂය කරුණු කිහිපයක් සාකච්ඡා කරා. වරලත් ව්‍යාපාර ක්‍රමය. වරලත් ව්‍යාපාර ක්‍රමය කියන්නේ මොකක්ද? වරලත් ව්‍යාපාර ගිවිසුම කියන්නේ මොකක්ද? ඒ වරලත් ව්‍යාපාර ගිවිසුම අනුව වරලත් හිමියගේ සහ වරලත් ලාභියාගේ වගකීම් නැත්නම් යුතුයකම් මොනවද කියලා කතා කරා. ඒත් එක්කම ලෝකේ ක්‍රියාත්මක වන ප්‍රධානම වරලත් ව්‍යාපාර වර්ග තුන මතකනේ? නිෂ්පාදිත වරලත් ව්‍යාපාර ක්‍රමය, නිෂ්පාදන වරලත් ව්‍යාපාර ක්‍රමය සහ ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර ක්‍රමය කියලා අපි ප්‍රධාන වර්ග තුනක් කතා කරා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයේදී වරලත් ව්‍යාපාරවල වාසිදායක තත්ත්වයේ සීමාවන් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.